ඔබතුමන්ලට මොන හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවද? එනේ අර වහන්සේගේ එක දේශනාවක් තියෙනවා භාවනාවේදී අර නාසය අග සති නිමිත්ත සබාගෙන භාවනා ක්‍රමය ගැන මේ දේශනාවක් ඇහුවාමනේ ඒකේ අපිට තව ටිකක් භාවනා කරන ක්‍රමය ගැන ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා. භාවනා කරන ක්‍රමය පැහැදිලි කරලා දෙන්නම්. භාවනා කරන්නේ මොකටද කොතෙන්ටද කියන එක පැහැදිලිද? කියන කොමන අර්ථයක් මුලින්ම හම්බුනේ අපිට ඒ කරුණු දේශනා කළා දෙන්න. මුලින් ටික දහම් කරුණු ටික කියලා දීලා ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන ඇත්ත නමුත් අපි නොදකින යථාර්ථයක් තියෙනවා. ඉතින් ඒ යථාභූත ස්වභාවය දැන ගැනීම දැක ගැනීම සඳහායි අපි මේ භාවනා කරන්නේ. ඒකෙදි අපි ඉස්සෙල්ලා ඥාන දර්ශනයෙන් පටන් ගමුකෝ. අපි කියමුකෝ ඇතිය නොදන්නකොට ඇතිය නොදන්නකොට නොදකින්නකොට වෙන්නේ පෙනෙන ඇහෙන හැම අරමුණක්ම උපාදාන වශයෙන් අපි අසුරු කරනවා. ඒ උපාදාන වශයෙන් අසුරු කරනකොට තියෙන දෝෂය තමයි අපිට ලෝකේ නැත්තම් භවය හැදෙනවා. මම පැහැදිලි කරලා දෙන්න. ඒ ලෝකේ නැත්තම් භවය ඇති වුණාම තමයි අපිට මේ පුද්ගල භාවයට කියන්න කරන්න අරමුණු ලෝකයක් ඉතුරු වෙන්නේ. එතකොට ධර්මයේ සඳහන් වෙන්නේ භව නිරෝධය නිවනයි. නැත්තම් ලෝක නිරෝධය ලෝකෝත්තරය කියලා කියන ලෝකෙන් විතර. එතනදී හැම වෙලාවෙම අපිට ලෝකයේ තුල හිතින් කියින් කරන්න පුළුවනි. ඒ සඳහා නුවණක් තියෙයි. නමුත් ලෝකෝත්තර ධර්මයන් කෙරෙහි නුවණ අපිට නැහැ. අංගේ ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති කර ගැනීම සඳහායි අපි මේ රාග දේශ මොහ කෙලස් ටික අඩු කරගන්නේ. ඒ සඳහායි භාවනා තියෙන්නේ. එතකොට අපි ලෝක නිරෝධය කියන එක පොඩ්ඩක් කතා කරලා බලමු. ඒකෙදි ඇත්තටම මම ඉස්සර කතා කරලා තියෙනවා. මම ඒක උපමාවකින් උරුමලට කතා කළොත් අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන් අත්දැකීම් දෙකක් තියෙයි. විඥානය සහ ප්‍රඥාව කියලා. විඥානය කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීව කාය කියන මේ ඉන්ද්‍රිය හරහා අරමුණු දැනගන්න ක්‍රමයට දැනගන්න. දැන් හැට රූපයක් වෙනවා. එතකොට ඒකට කියන අපි චක්කු විඥානය. කණ්ඩ සද්දයක් ඇහෙන එක සද්දේ දැනගන්න සෝත විඥානය. ඒ විදිහට එක විඥානයේ අත්දැකීම විඥානයෙන් අත්දැකීමට නැත්නම් මේ ඉන්ද්‍රිය හරහා යමක් දැනගන්න ලොකු නුවණක් ඕනේ. තිසංගත සත්තුන්ට ප්‍රඥාව නැත්නම් නුවණ යෙදෙන්නේ. නමුත් විඥානීය අත්දැකීම තියෙයි. නමුත් ප්‍රඥාව කියලා කියන්නේ මේ චක්කුසෝත ආදී පංචේන්ද්‍රයන්ගෙන් ඇති කරගත හැකි නුවණක් නෙමෙයි, මට්ටමක් දැක්මක් නෙමෙයි. ප්‍රඥාව කියන එක නුවණින්මයි ඇති කරගන්න ඕනේ. ඒකට අපි කතා කරනවා දැන් අපේ ওই ගෙවල් වල සීතකරණ තියෙනවනේ. අපි සීතකරණ එක දොර ඇරියොත් දැන් ඇතුළත ආලෝකමත් වෙනවා. බල්බ් එකක් පත්තු වෙනවා. නේ? එතකොට දැන් ඇතුළත තියෙන බඩු මුට්ටු පෙනෙනවා, ආලෝකයේ පෙනෙනවා අපිට. ඒ පෙනෙන කමට කියන විඥානයේ අත්දැකීම. දැන් චක්කු විඥාණයෙන් තමයි මේ ආලෝක වර්ණ රූපය දකින්නේ අපි.
එතකොට කෙනෙකුට ප්‍රඥාව බිඳුවක්වත්ම නැත්තම් ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට හමු වෙන අරමුණක් ඇරෙන්න අරමුණක් අතහැරුණාට පස්සේ ඇති තත්ත්වය නුවණට නගා ගන්න අපහසු නම් ඒ බඳු කෙනෙක් හිටියොත් අපි කියමු සීත කරන දොර වහනකොට දොර වැහිමයි ආලෝකේ නිවීමයි දෙක එකට වෙන්නේ. දැන් ආලෝකේ නිවුන බව දකින්න පුළුවන් කමක් නැහැ චක්කු විඥානේ. ඒක දකින්න වෙන්නේ ප්‍රඥාවෙන් නුවණින්. දැන් කෙනෙකුට නුවණ නැත්තම් දැන් දොර අරපු වෙලාවේ තිබුණු ආලෝකයක් දැකීම තියනවා. දොර වහනකොට නැති වුණා කියන එක පෙවුන්නේ ඒක දැනගන්න නුවණකුත් නැත්තම් පැත්තකට ගියාම දැකපු දේ සිහි කළ හැකි. දැකපු දේ සිහි කරනකොටත් එයාට හිතෙන්නේ තාම ලයිට් එක පත් වෙලා තියෙනවා වගේ. දැන් දොර වහනකොට ඒක නිවෙනවා කියලා දන්නේ නැත්තම් දැකපු අත්දැකීම සිහි කරන්න පුළුවන්. දැක්ක දැන් ආලෝකමත්ව පැත්තකට ගියාම දැකපු දේ සිහි කරනකොට එයාට හිතෙන්නේ මොකද්ද? තාම බල්බ් එක පත් වෙලා තියෙනවා වගේ. කෙනෙක් කිව්වොත් නෑ ඒක නිවෙනවා කියලා. අපි යමු ගිහිල්ලා බලමු. පත් වෙනවද නිවෙනවද කියලා බලන් ආවොත් දොර අරපුවම පත් වෙලා පේනවා. අර මෝඩ කෙනාගේ මනසට එයාගේ මෝඩකම ඔප්පු වෙන විදිහටයි ලෝකෙ හැදිලා තියෙන්නේ. තේරුණා නේද? එතකොට එයා කියයි මේ කියන්නේ මං කිව්වේ බොරුද මේ තියෙන පත් වෙලාමයි කියනවා. ආපහු දොර වහනකොටම නිවෙනවා. නමුත් මෙයාට දොර ඇරලා ඇහිම් බැලුවොත් මේ බල්බ් එක පත් වෙලාමයි තියෙන්නේ. හිතින් හිතුවත් පත් වෙලාමයි තියෙන්නේ. මෙයාගේ ලෝකෙට මේ බල්බ් එක නිවෙන දවසක් හම්බ වෙන්නේ නැහැ. ඕකමයි තිරසංගත සතෙකුටත් වෙන්නේ. තිරසංගත සතෙක් කැඩපතකට එවුනොත් දැන් ඡායාව වැටලා තිනවා ඇහෙන් දකින්න. එයා එතනින් යෑමයි අර කැඩපතේ තියෙන ඡායාව නිරුද්ධ වීම දෙක එකට පෙරපසු වෙන්නේ. නමුත් නුවණ නෑ යාට දැන් මසසට පෙනෙන්නේ නෑනේ නැති බව. මසසට පෙවුනේ ඇති බව විතරයි. අහකට යනකොට නැති වෙනවා කියන එක කවදාවත් මේ ඉන්ද්‍රියයන්ගෙන් පංචේන්ද්‍රයන්ගෙන් දකින්න බෑ. ඒක දකින්න වෙන්නේ නුවණින්මයි. ඒ නුවණ නැති වුණොත් එයා නැති වෙන බව දකින්නේ නැති වෙන බව දකින්නේ නැහැ. ඒ වගේම දැකපු එක සිහි කරන්න පුළුවන්. නැති වෙච්ච බව දකින්නෙත් නැති වුණාම දැකපු එක සිහි කරන්න පුළුවන් වුණාම එයාට හිතෙන්නේ තාම දැකපු එක තියනවා වගේ. ඒ හින්දාම ආයෙත් කණ්ණාඩියට එබෙනකොට ඉබුණු හින්දාම හැදිලා පේනවා. එයා හිතන්නේ ආහාරෙ මෙච්චරලා හිටිය තමයි. එයා එහෙන් බැලුවත් කණ්ණාඩිය තව කෙනෙක් ඉන්නවා, හිතින් හිටියත් ඉන්නවා. දෙවන්නේක් මෙයාගේ ලෝකෙට හිස් නැහැ. නේද? එතකොට ඒ මොකද මේ වෙලා තියෙන්නේ පංචේන්ද්‍රයන්ට හසු නොවන නුවණින් හසු කරගත යුතු මේ ස්කන්ධයන්ගේ නිරෝධය හසු නොවෙනකම්. එතකොට නිරෝධයේ හසු නොවන රූපකට තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව නිසා ආශ්‍රව කියලා කියන්නේ. ඒ නිරෝධයේ හසු නොවෙනකම නිසාම ඇති බවෙන් බැඳෙනවා. තියෙන දෙයක්ම හම්බුණා කියන තැනකින් එයා කණ්ණාඩියට යන්න ඉස්සෙල්ලා සතෙක් ඉන්නවා. ඉන්න කෙනාම හම්බුණා කියන තැනින් තමයි දැන් ඇසුරු කරන්නේ. ආපහු ගියාට පස්සෙත් එයා ඉන්නවා වගේ. ආපහු මේ ඇසුර නිසාම අරක ඇත්ත පේන්නේ. ඇත්ත නොපෙනෙන කම නිසාම මේ වැරදි ඇසුර වෙනවා. ඔකට කියනවා අවිද්‍යාව නිසා ආශ්‍රව, ආශ්‍රව නිසා අවිද්‍යාව කියලා. ඉතින් මේ දෙක දෙපැත්තට. එතකොට දැන් මේක නුවණ නැති කෙනාට කිසි වෙලාවක පේන්නේ නැහැ. නමුත් මිනිස්සයා කියලා කියන්නේ උසස් මනසක් තියෙනවා. මේ නිරෝධී ඥානෙ නැති වුණාට මේක අල්ලලා දෙන්න පුළුවන් කම තියෙනවා. දැන් තිරසංගත සතාට එහෙමවත් බෑ. ඒ හින්දා අපි කියමු දැන් සීත කරන ලයිට් එක පත්තු වෙලාමයි තියෙන්නේ කියලා එක්කෙනෙක් කිව්වොත් ඒ වෙලාවේදී නෑ ඒක නිවෙනවා කියලා කිව්වොත් භෞතිකව ඔප්පු කරලා පෙන්වන්න හදන්න බෑ. ඔප්පු කරන්න ගියොත් මෝඩකම ඔප්පු වෙන විදිහට ලෝකෙ හැදිලා තියෙනවා. ඒ වගේ වෙලාවකදී තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධම පෙන්වන්නේ. මේ හේතුඵල ධම හරහා තමයි ඔප්පු කරන්න වෙන්නේ. එතකොට දැන් සීත කරන දොර වැහුවත් දොර ඇරියත් ලයිට් එක පත්තු වෙලා ඇතුළ ආලෝකමත්මයි කියන තැනක මෙයා ඉන්නේ.
දොර වහනකොට ඒක නිවෙනව නේද කියලා නිරෝධී ඥානය නැති නිසා. මොකද ඒක මසසින් ගන්න බැරි නිසා. ඒක නුවණින් ගන්න ඕන නුවණ නැති නිසා. මිනිස්සයාට ඒ නුවණ අල්ලලා දෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙක් වල්ලගෙන සීත කරන ගාවට එකගෙන ඇවිල්ලා දැන් එයා හිතාගන්නේ මේ ආලෝකේ තියෙනවමයි කියලා. දොර ඇරලා තියෙද්දිම මෙහෙන් මේ ලයිට් එක නිවෙනවා කියන්නේ නිකන් නෙමෙයි. මේක හේතු සහිතයි. දැන් මොනවද කියන්නේ පදනමක් තියෙන්න ඕනේනේ. සහේතුක බවක් තියෙන්න ඕනේනේ. ඈ මේක අපි දොර ඇරියාමයි පත්තු වෙන්නේ වැහුවාම නිවෙනවා කියන වචනයක් මම ඔයාට කියන්නේ. නිකන් නෙමෙයි. මේක හේතු සහිතවයි. ඔයා ඒක දෙකෙන් එතකොට මෙහෙන්න. කියලා දොර ඇරලා මෙහෙන් බලන්න මේ දොර ආයේ තියෙනවා එබින වර්ගයේ බොත්තම. මෙන්න මේක ඉබුවාම එබෙනකොට මේ බල්බ් එක නිවෙනවා. දොර අරිනකොට වෙන්නේ මේ බොත්තම එළියට එනවා. එතකොටපත් වෙනවා. ඕම් බලන්න කියලා ඇඟිල්ලෙන් ඔබලා පෙන්වන්න වෙනවා. නේද? එතකොට එයාට අර හේතුව නිසා හට ගන්න බව හේතු නැති වෙන බව දකිනකොට ඇත්ත තමයි එහෙනම්. කියලා ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දොර වහලා ඊට පස්සේ පෙන්වුවාම එන්න මෙච්චර කල නොතිබුණු නුවණක් ඇති කරගන්න පුළුවන්. නේද? ඒ වගේ ඒ නුවණ නැති ත්‍රිසංගත සතාට වගේ ආලෝකයේ නිවෙන බව නොදකින මෝඩ මිනිසයාට වගේ අපි මනුස්ස මට්ටමේ දී නිරෝධේ නුවණ අපිට නැහැ. එයාට එයාගේ මට්ටමේ වගේ මනුස්ස මට්ටමේදී අපිට විඥානීය අත්දැකීම විතරයි තියෙන්නේ. දැන් අපි උදේ ඉඳන් උදේ ගෙදරින් ආවනම් දැකපු ගෙදර ඒ පෙනෙන අරමුණෙන් අපි ඉවත් වෙලා අපි එමත් ඒ අරමුණ නිරුද්ධ වීම දෙක එකට වෙනවා. නමුත් දැන් අපිට විඥානීය අත්දැකීම විතරයි තියෙන දැකපු දේ සිහි කරගන්න පුළුවන්. නිරුද්ධ වෙච්ච බව අපි දකින්නෙත් නැත්තම්. දැන් අපිට අපි ඉඳලා ආපු ගෙදර දරුවෝ නෑදෑයෝ ඔක්කොමලා ඉන්නවා වගේමයි තේරෙන්නේ. ආපහු අපි ගියාම මේ ඇහැට රූප ගැටුණු නිසාම චක්කු විඥානෙ ඉපදිලාම ඒ අරමුණු පෙනෙනවා. මේ ඉන්නේ කියලා අපි හිතනවා. අපි ඇහෙන් දැක්කත් හිතෙන් හිතුවත් අපිට ලෝකෙ හිස් නැහැ අඩු නැහැ. අපිට අනිත්‍ය කියන එකක් පේන්නේ අර සතාට කණ්ණාඩි ඡායාව අනිත්‍ය වෙන බවක් නැහැ නිට්ටිමමයි. අර මිනිස්යාට ආලෝකේ නිවෙන බවක් හම් වෙන්නේ ඒ ආලෝකේ නිට්ටිමයි වගේ අපේ ලෝකය අපිට නිට්ටිමයි. ඒ වගේ අවිද්‍යාවක් තුල හින්දා මේ ලෝකයේ කියන එකේ පැවැත්මක් තියෙනවා. අපිට හිතෙන් හිතුවත් එහෙන් බැලුවත් අපේ දුව දරුවෝ ඉන්නවා ගෙදර දොර තියෙනවා. අඩු නැහැ. දැන් යන්න ඉස්සෙල්ලම අපිට ගෙදර දොර තියෙනවා. ගියාට පස්සේ කිසිම වෙලාවක පෙර නොතිබීම හටගත්ත කියලා එකක් හම්බෙන්නේ තියෙන. දැන් ওই අවිද්‍යාව නිසා මාස්ටර් අපිට තියෙන එකක්ම හම්බ වෙනවා කියන තැනින් තමයි අපි හිතින් කරන්නේ. ආශ්‍රව නිසාම අවිද්‍යාව ඒ නිසාම අහකට නුරායත් නැති වෙනවා කියලා පේන්නේ. නේද? ඒ වගේ වෙලාවක තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම පෙන්නන්නේ. චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කු විඥාන තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියලා. ඒ කියන්නේ යම් අරමුණක් පෙනෙන්න හේතු ටිකක් වෙනවා. ඇහැ රූපයක් දෙක නිසා චක්කු විඥානේ තුන් දෙනාගේ එකතුවේ චක්කු සම්පස්සේ ඒ නිසායි වේදනා සංඥා පහළ වීම තමයි අපේ රූපයක් වෙනවා කියලා කියන්නේ. ඇහැ අයින් වෙනකොට රූපය අයින් වෙනකොට චක්කු විඥාන නිරුද්ධ වෙනවා. චක්කු සම්පස්සේ විදෙනවා. එතකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා. එතකොට දැන් අපිට බලන්න මේ ඇහැට මේ වර්තමාන මෙතෙන් තියෙන රූප ගැටුණු චක්කු විඥානේ උපදිනවා නම් ඉස්සෙල්ලා දැකපු හිතයි මේ හිතේ දෙකම තියෙනව වෙන්නේ නේද? එතකොට දැන් අපිට වෙලා තියෙන්නේ අර ත්‍රිසංගත සතාට වගේ අපේ මට්ටමේ කාම ලෝකේ මේ ආයතන නිරෝධي හසු වෙන්නේ නැතිකම. භව නිරෝධය කියලා කිව්වේ උන් ඔය ඇතිකම කියන එක නිරුද්ධ වෙන්න ඕනේ. ඒක වෙන්නේ මේ ආයතන හඳුනා ගැනීම මතයි. පොඩි දෙයයි තියෙන්නේ. ඇත්තටම චූටි කාරණාවක් තියෙන්නේ එතන ආයතන ටිකට. ආයතන කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටිකට හොඳට සිහිය යොමු කරන්න විතරයි අපිට තියෙන්නේ. අපි ආශ්‍රව වැඩි නිසා ඒකට අදක්ෂයි. අපි කියමු යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ අර මිනිස්යාට සීත කරන්නේ
ඇඟිල්ල උබල ලයිට් එක හේතුඵල ධම පෙන්වනවා වගේ යම් අරමුණක් සිහි වෙනකොට අද අපි හිතෙන් යමක් සිහි කරගත්තාම කිසි වෙලාවක අපි මනෝමය සිහි කරගත්ත දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ අපේ මනස භවයට නැමෙනවා. දැකපු දෙයමයි මේ සිහි වෙන්නේ කියලා හිතාගෙන දැකපු දෙයට හිතන විදිහටමයි හිතන්නේ කියන්නේ කරන්නේ. අහපු දේ සිහි කරගෙන අහපු දෙයටයි හිතන්නේ කියන්නේ කරන්නේ. අපි දැකපු අහපු හැම දෙයක්ම මන ආයතනෙන් ආපහු ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන්නේ මේ. එතකොට කිසි වෙලාවක අපිට නැති වෙනවා කියන එකක් පේන්නේ නැහැ. මොකද දැන් දැකපු දරුවව, ගෙදර ඥාතිවරයවයි සිහි කරගන්න වෙනවා. සිහි කරගෙන යාට හිතින් කින් කරනොත් දැන් ඒ ඉන්න කෙනාටයි හිතන්නේ. හම්බ වෙනකොට ඉන්න කෙනයි හම්බ වෙන්නේ. අපි හිතපු කෙනා මේ පේනවා. ඊගාවට පෙනෙන කෙනා හිතනවා. අපි මානසික සිද්ධියේ පෙනෙන දෙයටත් පෙනෙන දේ මනසටත් බැඳහම යා කළාම ලෝකයේ ඇතිකමටමයි අපිට හම්බ වෙන්නේ. මේක ඇතුළ ඇත්ත වෙලා ඊට පස්සේ අපිට ඇති දේ තුල තියෙන දේ තුල අනිත්‍යයක් තමයි ඊට පස්සේ අපිට පේන්නේ. ඒ කියන්නේ තියෙන දේ හෝ තියෙන කෙනා වයසට යනවා, දිරනවා, නැති වෙනවා කියලා. නිට්ටිතාවයේ තුල අනිත්‍යතාවයක්. නමුත් නිවන පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය කියලා කියන්නේ එහෙම ඇති දෙයක් තුල විපරිණාම බව නෙමෙයි. ඉතුරු නැතුවම නැති වෙන સિદ્ધාන්තයක් ගැන. හටගෙන නැති වෙන බව හේතුඵල තමයි. හේතු ටික නිසා හටගත්ත දේ හේතු නැති වෙනව නැති වෙනවා. ගහකුයි පොළොවයි හිරු එළියයි නිසා ඡායාවක් ඇති වුණොත් ඒ හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා මිසක ඒක විපරිණාම වෙවිව පවතින ඡායාවක් තියනව නෙවෙයි. නේද? අන්න ඒ වගේ සිද්ධියක්. මේ පෙන්නේ නැහැ නා ආයතන ටික තුල. එතකොට අපිට වෙනවා මේ ප්‍රශ්නේ කවදා හරි ලියා ගන්න ටික ටික මේක අභ්‍යාස කරන්න හුරු වෙන්න. වෙනද වගේ පරණ විදිහටම තියෙන දෙයකටම හිතනවා කියන්නේ නැතුව මේ Nirodha ඥානෙ අල්ලලා දෙන්න ඕනේ. ටික ටික පෙන්වන්න ඕනේ. උතුමිය කෙනෙක්ව සිහි කරලා හිතන්න හදනකොට දැන් දැකපු කෙනාට, පෙනෙන කෙනාට, පෙනුණු කෙනාට හිතන්න කියන තැන හිතන්න. දැන් ඇත්තටම සිහි කරනකොට මනෝ පටිච්ච ධම්මේච උපජිත මනෝ විඥාන. මනස තියෙනවා, ධර්මාරම්මන තියෙනවා, මනෝ විඥාන තියෙනවා. මේ මනෝ සම්පස්යෙන් උපන්න ධර්මයක් කරබයා නේද මම දැකපු ඉන්න කෙනා කියලා හිතන්නේ කියලා බලන්න. මෙහෙම හිතනකොට චක්කු විඥානේ නිරුද්ධ වෙලා. මොකද මනෝ විඥානේ චක්කු විඥානේ දෙක තියෙන්න බෑනේ. දෙක එකට සිත් දෙකකට තියෙන්න. එහෙනම් ඇහැ රූපය චක්කු විඥානය කියන තුන් දෙනාම තිබුණු ස්පර්ශය තියෙන්නේ. එහෙනම් ඒ චක්කු සම්පස්සේ නැහැ. දැන් මම මෙහෙම සිහි කරගන්නකොට ඒ දැකපු ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කු විඥාන නිරුද්ධ වෙලා. ඒ දැකපු දර්ශනය සම්පූර්ණ නිරුද්ධ වෙලා. ඒක ඇති බවට මම මේ සිහි කරගන්නව නේද කියලා හොඳට පෙන්නනවා. ඇහැට පෙනෙනකොට දැන් චක්කුම් පටිච්ච රූපිච්ච පොයි චක්කු විඥාන තින්න සංගති. මේ චක්කු සම්පස්සේ නිසා මේ අරමුණක් වෙන්නව නේද? දැන් මනසින් ධර්මාරම්මණයක් සිහි කරගන්න එක මේකටයි කියන්නේ. හැම වෙලාවෙම ටික ටික පුරු කරන්ඩ සිහි කරන දේ දැකපු එකට ගැට ගැහෙන්නේ නැති විදිහට දකිනකොට සිහි කරපු දෙයට ගැට ගැහෙන්නේ නැති විදිහට. ඔය වැරද්දයි අපි කියමු අපි දැක්කේ නැහැ. හම්බුනේ නැහැ. මනෝමය යමක් සිහි කරගෙන අහවල කොහෙ ගියාද දන්නේ නැහැ. මෙච්චර වෙලා පේන්නේ නැහැ. කොහේ හරි ගමනක් යන්න ඇති. මම හිතන්නේ නරක දෙයකට යන දැන් මනෝමය මේ නිමිත්තට උන්න ගැට ගන්නවා කියන්නේ. ඊට පස්සේ ඒක එතන ඉවරයි. ඇහැට රූපේ ගැටලා අර ඡායාව වෙනකොට මනසෙන් ගැට ගහපු ටික ඔක්කොම බොනවා ඒකට. අර මෙච්චරලා Taman තනියම තීරණ කරපු ටිකම ටක් ගාලා එළියට පයින්නවා. මොකද මේ දැන් හිතපු දෙයමයි මේ පේන්නේ වගේ. මේ අපිට මේ වගේ ඇලෙන්න ගැටෙන්න ආස්වල ඉඳ තියෙන තේ. ඊට පස්සේ හිතන්න පුළුවන්කම තියෙන පෙවුණු දෙයමයි මේ හිතෙන්නේ වගේ තැනකින් හින්දා. හිතෙන දේම පෙනුනවා, පෙනෙන දේම හිතෙනවා වෙන්නේ මේ හේතුඵල ධම. මේ අරමුණු වල පටිච්ච සම්පදාය දන්නේ නැති හින්දා. හේතුඵල ධම.
ඔය මෝඩකම පවත්තන්න බැරි වෙන්නමයි බුදුරජාණන් වහන්සේ යම් අරමුණක් අපිට හම්බ වෙන්න ප්‍රත්‍ය පෙන්නන්නේ. ඇහැට රූපයක් පේන්න නම් ඇහත් රූපය චක්කු විඥානයත් තුන්දෙනාගේ පුදු චක්ක සම්පස්සේ ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙන්නේ කියලා පෙන්වුවේ. මනෝපටිච්ච ධම්මේ චුප්පජිතේ මනෝ විඥාන තින්නං සංගති පස්ස පස්සපච්චය වේදනා කියලා මනෝ සම්පස්සේක ඇතිවීමට ප්‍රත්‍ය පෙන්වීම මේ වැරද්දට ඉඩ නැති වෙන්නයි. අපි මේ ධර්මය අහගෙන තිබුණාට අපි දන්නවා. නමුත් ප්‍රායෝගික ජීවිතයට අපි යොදා ගන්න නැහැ. ඒක දැනුමට තියනවා වෙනද විදිහට ජීවත් වෙනවා. නමුත් අපි ටික ටික හරි අරමුණු පුරතල් නැ එන්නේ ලෝකයේ ඇත්තම කළා. ඇත්තම කළා එන අරමුණකට තමයි අපිට සිහිය තබන්න වෙන්නේ. එතකොට කවදාම හරි දවසක ඕගොල්ලන්ට අපිට මේ භව නිරෝධයට යන්නේ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා යථාභූත ඥාන දර්ශනය එළඹ සිටිනවා නම් ඒක තමයි ඇත්තටම ලෝක නිරෝධය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එන්න වෙන්නේම අපිට මේ ආයතන ටිකේ ප්‍රත්‍ය ටික බලලමයි මොන පියාගන්න. ඉතින් මොන දැන් ඔය ඇත්ත අපි දන්නවා. මෙන්න මේක තමයි කවදා හරි අපි දකින්න ඕනේ. පේන දේ හිතෙන දේට පේන දේට ගැට නොගහන්න ඕනේ. ඒකට ප්‍රායෝගිකව ටික ටික තමන් හුරු කරන්නත් ඕනේ. හිතට සිහි වෙනකොට පෙනෙන දේ නෙමෙයිමයි මේ ඇහුණු දේ නෙමෙයිමයි දැන් මනස ධර්මාරමණ මනෝවිඤ්ඤාණ කියන මේ ප්‍රති ටිකනේ හටගත්තේ කියලා පෙන්නකොට තියෙන දේටයි හිතන්නේ කියන මොඩකම අතහැරෙනවා. මේ ප්‍රති ටික නොපෙන්නනකොට තියෙන දේ සිහි කරගත්තාම හොඳට තමන්ටම තරහ යනකම් හොඳට තමන්ටම රාගයක් වෙනකම් හොඳටම හිතන්න පුළුවන් තමන්ගේ මනසට. තමන්ගේ මනසටමයි හිතන්නේ තමන්මයි හැබැයි අවිද්‍යාවෙන් පෙන්වන්නේ තාම තියෙන කෙනාටයි ඉන්න දෙයටයි ඉන්න කෙනාටයි කියන්නේ. ඒ මෝඩකම අතහැරියොත් ඉන්න කෙනා තියෙන දේ සිහි වෙනවා නෙමෙයි. දැකපු අත්දැකීම නිරුද්ධත් වෙලා ඒක දැන් මනෝමය අවිද්‍යාව ප්‍රත්‍යමේ උපද්දවාගෙන නේද කියලා පෙන්නන්නේ. තේරුණානේ? දැන් ඔන්න ඔය ඇත්ත තමයි අපිට දකින්න ඕන කියලා අපි ඉගෙන ගත්තට අපිට දකින්න අමාරුයි. මොකද අරමුණක් හිතන්නවත් හිතට ඉඩ දීලා නැහැ. මේ මනෝපටිච්ච ධම්මේ චුප්පජිත මනෝ විඥානං කියලා සිහි කරන්න එතෙන්ට කිට්ටු වෙන්නවත් ඉඩ නැහැ. සිහි වෙනකොටම ඒකට හිතලා කියලා කරලා බැනලත් ඉවරයි. ඇලෙන්න ඕනේ අරමුණ ඇලිලා ඉවරයි. එච්චරට අපේ ආශ්‍රව බලවත් වැඩි. දැන් ඉගෙන ගන්නවා කවදා හරි දවසක මෙන්න මේ වගේ නිරෝධී ඥානෙ තිබුණොත් තමයි අපිට ගෙවා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ටික දැක ගන්න දැන් බෑ. ඒ මොකද කෙලෙස් වල බල ශක්තිය වැඩි. ඒ හින්දා දැන් අපි උතනින් ඕක දැනගෙන උතනින් පටන් ගන්න පාකට යනවා ටික. දැන් තමයි අපි භාවනා කරන්නේ. භාවනාව කියන එක තියෙනවා සමත විදර්ශනා කියලා කොටස් දෙකක්. චිත්ත සමතය ඇති කර ගන්නවා එක පැත්තකින් රාග දේශ දෙක අඩු වෙන විදිහට නුවණින් බලනවා එක පැත්තකින්. මේ දෙක කරනකොට අනුක්‍රමයෙන් අපිට මේ අරමුණු වල ඇත්ත ටික පේනවා. පේනකොට අර රළු කෙලෙස් මට්ටම අඩු වෙනවා. අඩු වුණාම ඔගොල්ලෝ දැනගන්න ඕනේ මේ භාවනා කරන්නේ අපි මොකටද මනසේ තියෙන අරමුණක හම්බ වෙනකොටම ඇලෙන ගතිය අඩු කරගන්න. ඇයි අඩු කරගන්නේ? මේ ආයතන සලආයතන නිරෝධයට හිත තබන්න. ඒ කියන්නේ සිහි කර පෙනුණු දෙයමයි කියලා එල්බගෙන හිතින් කියින් කරන්න බැරි වෙන විදිහට මගේ මනසට මම ඇත්ත පෙන්වන්න. මොකද මේක ඕගොල්ලෝ දැක්කොත් ඕගොල්ලන්ට තේරෙයි බුදුහාමුදුරුවෝ කිව්ව හින්දාවත් මේ මොනතරම් ඇත්තක්ද අපි අපේ මනසෙම නිමිත්තක් එක්ක නේද මේ පොරකන්නේ කියන එක. සිහි වෙන එක මොන විදිහටවත් පෙනෙන සිද්ධියට සම්බන්ධයක්ම නැහැ නේද කියන එක ආයතන වෙන් වෙලා පේන දවසක් එනවා. ඒක වෙන්නේ මෙහෙම මෙනෙහි කළොත්. කොහොම මෙනෙහි කරන්න හරි පුළුවන්කම හිත තබා ගන්න පුළුවන්කම අඩු වෙන ඕගොල්ලන්ට. පෙනෙන හැන අරමුණු සිහි වෙන අරමුණු එක්ක ඇති තද්ද කෙලස් ගතිය අඩු වෙනවා. ඒක අඩු වෙන්නේ අපිට මෙන්න මේ සමත විදර්ශනා කියන භාවනා කිරීම. එතකොට ඔන්න ඒ සඳහායි එතකොට දැන් අපිට ඉලක්කයක් තියෙයි ඥාන දර්ශනයක් තියෙයි මෙන්න මේ වගේ ඇත්තක් දැකීම සඳහායි දැකීමයි අපිට කරන්න තියෙන්නේ. එදාට ලෝකේ අපිට ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ මම ඒකට භාවනාව ගැන කියලා දෙන්න ඉස්සෙල්ලා එකක් කියලා දෙන්න. එතකොට අපිට හම්බ වෙන්නේ
අද අපිට හම්බ වෙන්නේ දැන් යන්න ඉස්සෙල්ලා අපිට ගෙදර තියෙයි. නේ? ගියාට පස්සේ තියෙන එක හම්බ වෙනවා. ආපහු ආව හම්බුනාට පස්සේ තියෙනවා. තිරසංගත සතට කන්නඩියේ ඡායාවත් ඒ වගේ. නුවණ නැති කෙනාට සීතකරණේ ආලෝකයත් ඒ වගේ. අපිට හම්බ වෙන ලෝකයේත් එක වගේ. අර හැම දිනාටම ඒව නිවෙන දවසක් නෑ වගේ අපේ ලෝකෙත් නිවෙන දවසක් අද නෑනේ. නේද? මේ ඇති බව හිත සමාධි වුණා කියලා නැති වෙන්නේ නෑ. තේරුණා නේද? හිත සමාධි වුණා කියලා මේ ඇති බව නැති වෙන්නේ මේ ඇති බව තියෙන්නේ අපේ මනසේ තියෙන මේ වැරද්දෙන්. මෙතනින් ලෙහුණුත් උනේ ඒක නැති වෙන්නේ ඒක ලෙහා ගන්නයි මේ හිත සමාධි කරන්න කෙලෙස් අඩු කරගන්න. කෙලෙස් අඩු කරගෙන මේ ඇත්ත නොපෙන්නුවොත් හැමදාම දකින්න ඉස්සෙල්ලා තියෙන දේ හම්බ වෙන හම්බුනාට පස්සේ තියෙන ලෝකයක් තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ ලෝකය කියන්නේ තුන් කාලයක් ඇසුරු වෙනවා. අතීතයක් තියෙනවා ලෝකෙට, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. කාලත්‍රය හරහමයි ලෝකය කියන හැදිලා තියෙන්නේ. ඒක ලෝකය කියන්නේ අවිද්‍යාව ඇතුළේ මෝඩකමක් තුල. අතීතේ නිරුද්ධයි කියලා කිව්වට අපිට කාලය විතරයි නිරුද්ධ වෙලා තියෙන්නේ. ඇසුරු කළ දේවල් නිරුද්ධ වෙන්නේ නැහැ. අනාගතය නොපෙමිනිය කියලා කිව්වට කාලය විතරයි නොපෙන්නලා තියෙන බඩු පහන් ඇවිල්ලා තියෙන්නේ. දැන් Taman රස්සාව කරන තැන ජීවත් වෙන දේවල් දුරවල් වටපිටාව අතීතයේ දැක්ක සිදුවීම් හැම දෙයක්ම තියෙනවා නේද අපිට? අතීතේ නිරුද්ධ වෙලා කියලා අපිට තියෙන කාලය ගෙවිලා ගිය එක මිසක වෙන මොකුත් අතීතේ නිරුද්ධ වෙලා තියනද? අනාගතය කියන්නේ කාලය ඇවිල්ලා නැතිකම මිසක යන්න තියෙන වැඩ කටයුතු කරන්න තියෙන ආයතන අපිට නැද්ද? තියෙනවා. ලෝකය කියන එක මේ කාල තුනම හරහා ගොඩ නැගිලා තියෙනවා. ඇත්තටම අතීතය කියන එක මරුණ එක නිරුද්ධයි. ඒකේ තියෙන්න බෑ දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ එකක්වත්. අනාගතේ න ආගත තාම පැමිණියේ නැහැ. ඒක කාලය විතරක් නෙමෙයි ඒ අරමුණවත් හම්බුන්නේ නැහැ. නමුත් ලෝකය කියන්නේ අවිද්‍යාවෙන් මේ වගේ වෙහිලා තියෙනවා. එතකොට මේ ඥාන දර්ශනය හම්බ වුණොත් අපිට යන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ අතීතයේ මැකිරලා මේ වෙනකොට දැකපු කිසිම අරමුණක් තියනවා කියලා හම්බෙන්න බෑ. නිරෝධයටම හිත බැසගෙන තියෙනවා. එතකොට ආවයන් පස්සේ තියනවා කියන එකක් හිතින්න බෑ. සම්පූර්ණ හටගත ආයතන නිරුද්ධයි කියලා නිවනටම හිත බැසගෙන තියෙනවා. අරමුණ හම්බ වෙන වෙලාවක හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණින් ඒක පරිහරණය කරනවා වෙනවා. ඒ වගේ තැනක රළු ජීවිතයක් පවත්වන්න බෑ. ඒකයි රහත් වුණොත් එක්ක 7 දවසක් ඇතුළත පිරුණම් පානවා නැත්නම් පැවිදි වෙන්න ඕනේ කියලා කියන්නේ. ගිහි ජීවිතයක් ගත කරන්නේ අවිද්‍යාවත් එක්ක ඕන කෙනෙක් කතා කරලා බොරුවක් කියලා හරි රණ්ඩු වෙලා හරි මොන විදිහකට හරි ජීවිතයකට ගහගන්න පුළුවන්. රහත් වුණාම ඒ තරම් අවිද්‍යාවක් නැහැ. හැබැයි ජීවත් වෙන්න බැරි නෑ. පුළුවන්. අපි කිව්වොත් එහෙම ඔබතුමාට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න බැරි නෑනේ. ඔබතුමා මූණ බලන්න කණ්ණාඩිය ගාවට ඉස්සරහට යන්නේ යන්න ඉස්සෙල්ලා කණ්ණාඩියේ මූණ තියෙන හින්දාද? ගිහින් ආවට පස්සේ තියනවද? නෑ. යන්න ඉස්සෙල්ලා නොතිබ්බ ආවෙන් පස්සේ නෑ කියලා උපදවාගෙන ඕනම් මූණේ අඩුපාඩු බලන්න බැයිද? ආවට පස්සේ ආපහු ඉතුරු වෙනවද? නෑ. නමුත් හම්බ වෙච්ච වෙලාවට අපි හිතින් කින් කරනවා වගේම රහතන් වහන්සේට හිතින් කින් කිරින් කරන්න පුළුවන්. කන්නාඩි ඉස්සරහට අපි ගියොත් රහතන් වහන්සේ නමක් ගියොත් දෙන්නම මූණ බලයි අඩුපාඩු බලයි. අපිට හම්බ වෙයි යන්න ඉස්සෙල්ලා තිබ්බා තියෙන දේ බැලුවා ගියාන් පස්සේ ආපහු වෙනවා වගේ ත්‍රිසංගත සතාගේ මානසික මට්ටමක් හම්බ වෙයි මේ ලෝකේ අපිට හම්බ වෙන කන්නාඩි අරමුණ වගේ වෙයි රහතන් වහන්සේට. යන්න ඉස්සෙල්ලා තිබ්බේ නැහැ ආවෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට උපදවාගෙනයි පරිහරණය කරන්න කියන ඥාන දර්ශනයකින් එතන ජීවත් වෙනවා. අපි ඇති බවකින්දගෙන ජීවත් වෙනවා. දෙන්නම හිතින් කියින් කිරින් කරනවා කණ්ණාඩියට. අපිට කර්ම රැස් වෙනවා රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ. ඇයි? හිතන කියන කරන නිමිති රැඳෙන්නේ නැති නිසා. කණ්ණාඩිය ගාවට ගිහිල්ලා කණ්ණාඩියේ වැටෙන ඡායාවක ඕන තරම් දෙයක් හිතන්න කියන්න කරන්න ගහන්න හදන්න බයින්න ಗುಣ කියන්න ආපහු එනකොට තමන් හිතපු කීප කරපු නිමිත්ත නැත්නම් හිතින් කියින් කිරිනුත් නැහැ. කර්ම රැස් වෙන්නේ. අපි යම් අරමුණකට හිතින් කියින් කිරින් කරනවා. අපි කියමු අපි අම්මාට මොන හරි කියලා කරලා ආවා. හැබැයි අම්මා ඉන්නවා. එහෙනම් කියපු දේ ඉවරුණාට කරපු දේ ඉවරුණාට හිතපු දේ ඉවරුණාට හිතින් කියින් කිරින් කරපු නිමිත්ත ඉවර නැති නිසා කර්මක්ෂය නැහැ. මරණාසන්න මොහොතේ
අම්මා සිහි වෙන්න විතරයි දැකපු නිමිත්ත සිහි තියෙනවනේ තියෙන නිමිත්ත සිහි වෙන්න විතරයි වුනේ මේ නිමිත්තට මම කටයුතු කළේ මෙහෙමයි කියන එක ඒකේ තියෙනවා එතකොට. ඒකයි අපිට කර්ම ඉවර නැහැ කියන්නේ. ඒ නිසා මේ සලායතන නිරෝධය නැත්නම් ලෝක නිරෝධය කියලා කියන්නේ නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් ඒක. ඒකට අපිට සමහර විටක හිත අද දවසේදී කැමැති වෙන්නේ නැමෙන්නේ නැති වෙන්න පුළුවන්. කාමාශ්‍රව භවශ්‍රව කියන ආශ්‍රව බලවත් එළි වුණාම මේ පැත්තේ ආස්වාදී වුණාම මෙතන සිසිලසක් සෙනසිල්ලක් තියනවාද කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණනි ඔබට හිතෙන්න පුළුවන් මේ ලෝක නිරෝධය නැත්තම් රාග දේශ මොහ ක්ෂය වුණාම ජීවිතේ දුක්සහගතයි කියලා. එසේ හිතන්න එපා. ඒ ජීවිතය තරම් සුවදායක ජීවිතයක් තවත් නැහැ. ඉතින් මෙතනදී හැම රහතන් වහන්සේ නමක් මේ දර්ශනයට ගියාම කියන්නේ සීති භූතෝස්මේ නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියලා තමයි දේශනා කරන්නේ. මේ අපිට මේ ලෝකේ දාලා යන්න බැරි සංයෝජන වල බලවත්කම නිසා. දැන් ඕගොල්ලෝ ලෝකෙ කිසිම දෙයක් දාලා යන්න එපා. දාලා යන්න හදන්න හැදුවොත් හිත කැමති වෙන්නේ. දරුවන් වයින් කරන්නත් එපා. දරුවන්ට ගොඩාක් ආදරෙන් ඉන්න. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කිසිවක් අයින් කරන්න එපා. ඔක්කොම කැමැත්තෙන් අල්ලගෙන සතුටින් ඉන්න. හැබැයි මේ ඇත්ත විතරක් බලන්න. ඇත්ත බලනකොට ඕගොල්ලන්ට වෙහෙසක් නැතුව මේ ඇත්ත විසින් ඕගොල්ලන් වයින් කරන්න. තේරෙනව නේද? එහෙම නැතිනොත් ඕගොල්ලෝ නිවන් මාර්ගට එන්නේ මේ ධර්මයේ හරි ආශ්චර්යයක් තියෙයි. දැන් කිව්වොත් දරුවන්ට උඹලා දරුවෝ තණ්හාව කියන නිවනට බාධාවක් උඹලා ඵලයල කියලා එලවන්නොත් අපි එලවන්න බෑ. එහෙම ඕනෙත් නෑ. අපි මේ දැන් සිහි වෙන එක මනසයි ධර්මාරම්මනයි මනෝවිඤ්ඤාණයයි කියලා හඳුනා ගන්න එක තුල දරුවෙක් ගියවල දේරවල් අයින් කරන දුකක් තියනවද? නෑ. අපි අපේ මනසේ තියෙන අරමුණක් හඳුනා ගන්න එක නේ. මේ දැන් ඇහැට රූපයක් හම්බෙලා චක්කු විඤ්ඤාණය මෙහෙම නේද පේන්නේ කියලා සිහි කරන එක තුල කාටවත් අසාධාරණ කළා තියෙද? නෑ. ඔගොල්ලෝ මේ ටික විතරක් කරන්න මේ ටික පෙනෙන තැනට ගන්න විතරක් හිත වඩන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය නම් ඒ මාර්ගයේ දක්ෂයි මේ සංයෝජන බැඳුම් වලින් කිසිම වෙහෙසක් නැතුව ඕගොල්ලෝ ආයෙ කරන්න. සත්හට වන භව දුකට වේදාන සත්‍යන්ට වෙන භව දුකට වෛද්‍යවරය කියන බුදුරජාණන් වහන්සේට පෙන්වන සල්ලි වෛද්‍යවරය. මොකද මේ ලෝකේ වෛද්‍යවරු අතර සල්ලි වෛද්‍යවරු අතර සත්කම් කරන වෛද්‍යවරු අතර බුදුරජාණන් වහන්සේ තරම් දක්ෂ තව කෙනෙක් නැල්ලු. ජීවිතේ පසාරු කරගෙන යන්න විදිලා තියෙන තෘෂ්ණා නැමැති උල චුට්ටක්වත් රිදෙන්නේ නැති විදිහට ඇදලා දානවා. හරිද? චුට්ටක්වත් රිදෙන්නේ නැති විදිහට ඇදලා දාන හින්දා. දැන් අපි කකුලේ කටුවක් ඇවුනොත් බලන්න ඇනුණු කටුව ගන්න ගිය බ්ලේඩ් එකකින් කපලා කටුවකින් එහාට මෙහාට කළ කොච්චර රිදෙයිද කියලා චූටි කටුවක්. නමුත් ජීවිතේ පසාරු කරගෙන යන්න ඇනිලා තියෙන තෘෂ්ණා නැමැති හුලත් එක චුට්ටක්වත් වෙහසක් විඳින්න නැති වෙන්න ඇදලා දානවා කියන්නේ. ඒකෙන් ලොකු දෙයක් කියනවා. ඒ කියන්නේ මේ මොන තරම් අද දවසේදී ඕගොල්ලන් හිත තුළ බැඳීමක් තිබුණත් ඕගොල්ලන් චුට්ටක්වත් රිදෙන්නේ නැතුව ඕගොල්ලන් ওই බැඳුම් වල අයින් කරන්න. ඕගොල්ලෝ ධර්මයේ විතරක් පිළිහිට පිළිසරණ කරගන්න ඕනේ. ඒ හින්දා මේ ඥාන දර්ශනය ඉගෙනගෙන ඊට පස්සේ මෙන්න මේකයි අපිට දකින්න ඕනේ කියන තැනට ඇවිල්ලා ඊට පස්සේ ඕගොල්ලෝ එක දෙයක් කරන්න. අර මම මතක් කරුවා වගේ සතිපට්ඨානෙ වඩනවා දැන් අපිට පුළුවන් තැනක. මේකට ටිකක් ඕගොල්ලෝ කැප වෙන්න වෙනවා. හිතේ දඩබ්බර රළු ගතිය අඩු වුණොත් තමයි අපිට අර අරමුණු හඳුනා ගන්න වෙන්නේ. නැත්තම් හිත රළු දැඩි දඩබ්බර නම් හිත තියාගන්නවත් ඉඩ නැහැ. ඒ හින්දා මෙතෙන්ට ඉඩ ගන්නයි අපි මේ උපාය කරන්නේ. ඒ හින්දා පුළුවන් ඉඩල හැම වෙලාවකම පරිමුඛං සතින් උපට්ඨපෙත්ත නාසිකග්ගේ හෝ මුඛ නිමිති සිහිය තබා ගන්න පුරුදු වෙන්න ඕනේ. පරිමුඛං කියලා කියන්නේ මොකද්ද? මුඛයට ඉදිරිපසින්. නාසිකග්ගේවා මුඛ නිමිති. මෙතන නාසය හෝ තොල් දෙක කියලා අරමුණු දෙකක් පෙන්වන්නේ චරිත නානත්වය මත. කෙනෙකුට තොල් දෙක ගැන දැනුම් සහගත බවකින්ද පහසුයි කියනවා. තව කෙනෙකුට නාසය ගාව හිත තියාගෙන ඉන්න පහසුයි කියනවා. Tamanට කැමති පහසු අරමුණක් ගන්න. එතකොට මේ
ඒ නාසය හා තුල් දෙක ගැන පෙන්වන්නේ එක එක්කෙනාට හිත තබා ගන්නට පහසු නිමිත්තක් හැටියට. ඒ කියන්නේ දැන් සති නිමිති හිත තබා ගන්නට හේතුව තමයි අපේ හිතේ ලොකුම කෙලෙසයක් තමයි හිත ඇතුලෙන් හිතේ කතා කරනකම. නිතරම විසිරලා උකට පෙන්වන්නේ උද්දච්ච කුච්ච කියලා අලු ගොඩකට පුල්ලකින් ගැහුවාම යම්සේද ධර්මයේ පෙන්වන්නේ ඒ වගේ මේ ලෝකයේ හිත විසිරලා. ඉතින් අනිත් හැම කෙලෙසයක්ම ඇඹරිලා ඇමිනිලා එන්නේ ওই විසිරුණු කමටයි. ඒව නිසා විසිරුණු කම හින්දා ආපු ඒ අරමුණු එන එක. ඉතින් චිත්ත සමාධියෙන් ධර්මයේ සමතෙන් කරන්නේ ඒ වගේ නොයෙක් පැත්තට හිත එක දේවල් හිතෙන එක නතර කරන්න උපායක්. ඇත්තටම සමාධිය කියලා කියන්නේ හිත එක්තෙන් කරනවා නතර කරනවා කියලා කියන්නේ හිත නතර වෙනවා නෙමෙයි. නතර වෙනවා නෙමෙයි හිත උපදින නිරුද්ධ වෙන වේගය එකමයි. එක විදිහට සිත් උපදිනවා. නොයෙක් අරමුණු ගන්න නොදී එක අරමුණකට සිත් උපදින්න සලසනවා. දැන් මම මේ ගහ දිහාත් බලනවා කණු දිහාත් බලනවා ඕගොල්ලෝ දිහාත් බලනකොට දැන් ආරම්භන නානත්වයක් නේ. නමුත් මම එකම කෙනෙක් දිහා විතරක් බලාගෙන හිටියොත් අර සිත් උපදින කමට කියනවා නානත්වයක් නැති කමට කියනවා ඒකංගයි කියලා. ඒ වගේ අපි මේ කරන්නේ කරපු කීපු දේවල් සිහි කර හිතට තලු මරන්න බැරි. කරන්න ඕන දේවල් සිහි කර හිතට එක විදිහකට මනෝමය ලෝකයක් හදාගන්න බැරි වෙන විදිහට වර්තමානයේ හිත තබා ගන්න උත්සාහයක් තමයි මේ සමතෙන් කරන්නේ. ඉතින් හිත යොමු කරගන්නවා ඉස්සෙල්ලා නාසයට හෝ තොල් දෙකට. දැන් මට නම් තොල් දෙක පහසුයි. මොකද මුල් කාලේදී අර අපි මෙතන මතක් කළා වගේ බැරි වෙලා හරි නිමිත්ත අප්‍රකට වුණොත් තොල් දෙක ටිකක් හොල්ලලා නැත්නම් කට ඇරලා අප වහනකොට උන්න ඇති බව තේරෙනවා. එතනදී Tamanට තේරෙන්නේ නැත්නම් S2 වහගන්න කියන්නේ එතකොට අවධානය වැඩි නිසා ඇඟිල්ල මෙන්න මෙහෙම තොල් දෙකට තිබ්බම දැන් තොල් දෙක ස්පර්ශ වෙනවා ඇඟිල්ලට. මෙහෙම ස්පර්ශ වෙන තැනට හිත යොමු කරනවා. ඒ තොල් දෙක ළඟ ස්පර්ශ වෙන තැනට හිත යොමු කරලා එතන දැනුම් සහගත බවකම හිත තියාගෙන ඇඟිල්ල ගන්නවා. ඔන්න දැන් ඒකට කියනවා සති නිමිති හිත තියනවා කියලා. තොල් දෙක තියනවා කියලා දැනුම් සහගත බවක ඉන්න කමට. එතකොට දැන් මේ තොල් දෙක ගැන දැනුම් සහගත බවක ඉන්න කම නිසා එක දේවල් වලට යන්න ඉඩ නැහැ. මෙයා ගැන දැනුමිනු ඉන්නේ. නේද? එහෙම හිටියට තොල් දෙක ගාව හිත තියාගෙන යටින් එක දේවල් හිතෙන්න පුළුවන්. දැන් අපි උඩින් බුදුන් වහන්සේකට යටින් එක දේවල් හිතෙන්නේ. ආන්ගේ යටින් යන එක ඊට පස්සේ නැති කරන්න තමයි තොල් දෙක ගාව හිත තියාගෙන ආස්වාස ප්‍රාස්වාසෙට දැනුමිනු. මේ දෙකම ඕනේ. වර්තමාන මනෝවිද්‍යාවෙන් කියන උඩු හිත යටි හිත කියලා. නමුත් එහෙම උඩු හිත යටි හිත කියලා එකක් නැහැ. මේකට ධර්මයේ පෙන්වන්නේ මොකද්ද? භවංග සිත සහ ద్వාර චිත්තය කියලා. නමුත් ඒකත් නෙමෙයි මේකෙදි මේ සිත් උපදින ක්‍රම දෙකක් තියෙනවා. සිත් අරමුණු කරන. සිත සහ සිහිය කියලා. යම් අරමුණක් හිතුවොත් ඒ අරමුණ සිහි කළ හැකියි. යම් අරමුණක් සිහි කළොත් ඒ අරමුණ හිතුවේ හැකියි. මේ හිත සහ සිහිය. සිත කියන්නේ චිත්තය, සිහිය කියන්නේ සිතුවිලි. සිත සහ සිතුවිලි වල අතර වෙනස. අර වෙන අරමුණක් අපි තොල් දෙක ගැන හිත තියාගෙන ඉන්නකොට සිහි වෙන අරමුණක් සිහි කරනවා. එතකොට ටක් ගාලා හිත සිහි කරපු තැනට යනවා. එතන සිහි කරගෙන ඉන්නකොට වෙන අරමුණක් හිතනවා. එතකොට සිහිය හිතුවේකට යනවා. මේකයි මේ වෙන්නේ අපිට. දැන් සති නිමිති හිත තියාගෙන ඔන්න සිහිය තියාගන්නවා ආස්වාස ප්‍රස්වාසයට නුවණින් ඉන්නවා. එතකොට මේ එකම නිමිත්තට සිහියයි නුවණයි මේ සිතයි කියන දෙකම බැඳිලා මේ තියෙන්නේ. තේරෙනව නේද? ඒ නිසා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා උවමනාවෙන් දැටි ඕනකමින් තුල් දෙක ගාව හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට සිහියෙන් ඉන්න. සිහිය තුන හුස්ම පාර එක්ක හිත ගෙනියන්නෙත් නැහැ. ආස්වාසයක ගෙනියන්නෙත් නැහැ. ප්‍රස්වාසයක ගෙනියන්නෙත් නැහැ. තුල් දෙක ගාව
දැනුම් සහගත බවක හිතෙන් තුල් දෙක දිහා බලාගෙන ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. දැන් මම මේ කෝපි දිහා බලාගෙන ඉන්නවා මම ඇස් දෙක හුල්ලන්නවත් නැහැ. නමුත් මේට ඉස්සරහෙන් ඔගොල්ලෝ කවුරු හරි එහාට මෙහාට ගියොත් මම නුවණින් දන්නවා මේ කවුරු හරි කෙනෙක් එහාට ගියා දැන් මෙහාට ගියා එයාට ළඟට ගිහිල්ලා ආව දැන් දුරට ගිහිල්ලා ආව කියලා දන්නවා. නුවණින් දන්නවා මෙහෙම ඇස් ඇරලා එයා යන දිහා බලන්නෙත් එන දිහා බලන්නෙත් නැහැ බලාගෙන ඉන්නේ මේ කුප්පේ දිහා. ඒ වගේ හිතින් බලාගෙන ඉන්නේ නාසය හෝ තුල් දෙක දිහාමයි බලාගෙන ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ මම කියලා හුදු වුණාවෙන් සති නිමිති තියාගෙන ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන. එහෙම වුණාට ආයෙත් අහකට යනවා. ගියාම ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අදහසෙන් ඉන්නවා. ආයෙත් යනවා. මෙහෙම මුල් දවස් ටිකක් අපහසුයි. හිතහකට යනවා ආයෙත් ගන්නවා. හිතහකට යනවා ආයෙත් ගන්නවා. මෙන්න මේ මට්ටම වෙනකොට ඊට වඩා අද චුට්ටක් හිත තියෙන ගතිය තේරෙනවා කියලා තේරෙනවා. ඊගාවට දවසේදී අද ඊට වඩා තව චුට්ටක් පුළුවන්. හැබැයි දුවනකම වෙනදා වගේම හැබැයි පොඩ්ඩක් ඉන්න පුළුවන් සති නිමිති තියාගෙන. කියලා ඔහොම ටිකෙන් ටික මේ සිහිය තියාගෙන ඉන්න පුළුවන්කම වර්ධනය වෙනවා තේරෙනවා. සිහිය තියාගෙන ඉන්නකම වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ අහකට දුවන ගතිය ටික අඩු වෙලා. ඔහොම වුණාම වැඩි කාලයක්ම සති නිමිති ඉන්න පුළුවන් අඩුවෙන් තමයි යන්නේ කියලා උලන් තේරෙන දවසක් එයි. ඔන්න ඔය මට්ටමට ආවහම වැඩි කාලයක් සති නිමිති උනන් ඉන්න පුළුවන්. බොහොම ඉඳලා හිටලා නොයනවා නෙමෙයි අහකට යනවා. නමුත් ගියත් අප මතක කරලා ගන්න පුළුවන් කියන මට්ටමකට ආවම ඇති අර ආයතන හඳුනා ගන්න හිත යොමු කරන්න දැන් කාලේ පුළුවන්. රළු මට්ටම අඩුයි. එතෙක් ඕගලන්ට අර ඥාන දර්ශනෙට හිත තියන්න බෑ වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒ කියන්නේ දැන් මේ සිහි වෙනකොට මේක මනසයි කියලා ඕගොල්ලෝ වචනයක් කිව්වට සංයෝජන ටික තියෙන්නම දැකපු දරුවමයි කියන තැනකින් මිසක එල්ලෙන්නත් ඕගොල්ලන්ට එහෙමවත් හිතන්න හම් වෙන්නේ නැහැ. එච්චර මේ හිත වේගවත්. එතකොට එහෙම සති නිමිති හිත තියාගෙන ඒ විදිහට කරනකොට ඕගොල්ලන්ට මේ කාලෙදි සමතය වෙනත් වෙනවා. ඒකත් ඕගොල්ලන්ට සමහර විට වැඩ කටයුතු රාජකාරීත් එක්ක ඒකත් අමාරුයි. මොකද ආනාපාන සතිය කමඨහන කියන්නේ හරි සිවුම් කමඨහන. ආධුනික කෙනෙකුට හිත තබා ගන්න ලේසි වෙන්නේ සමත පැත්තෙන්. ඒ නිසා ඔය ආනාපාන සති කමඨහනට බලලා අපහසුයි නම් ඒකත් තබලා ඒට පාත් එකක් ගන්නවා අපි. ඒක අපි මානසිකාරයක බලෙන් උපාය සිද්ධිය ගන්නවා. ඒක කරන්න පුළුවන් නේ ඔයගලන්ට උවමනාවක් තියෙනම් අපි කියමු ඔයගලන්ට ගොඩාක් රාජකාරී තියෙනම් දවසේ කාලයක් වෙන් කරගන්න. හිතෙන්වත් කයෙන්වත් දෙකෙන් එකකවත් ගිහි ගෙදර වැඩ කරන්නේ මම රාජකාරී වැඩ කරන්නේ මේ පැය භාගෙ. හරිද ගොඩක් නැත්නම් පැය භාගයක්. හැබැයි මේ පැය භාගය ඇතුළත හරියටම කරනවා දුරකථන තියෙනවා ඒකත් විසන්දි කරලා ඔක්කොම කරලා නැත්නම් ඒකට පොල්ලයක් එයිද කියලා බලා මේක කරන්න එපා. පැය භාගෙත් බයිනම් පැය කාල. මේ පැය කාලේ හිතට දෙන්නෙත් නැහැ වැඩ කටයුතු කරන්න, කයට දෙන්නෙත් නැහැ. ලෝකේ දේවල්. මේක ආධ්‍යාත්මික දියුණුවක් කියලා හරි තබා ගන්න. ඕලන්ට අපහසු නැතුව දියුණු වෙන්න පැය විනාඩි 5 වැඩි කෙරුවේ හැකි කාලයක් වෙනවා. ඕගලන්ට වාහනේ පදවද්දිත් වැඩ කටයුතු කරද්දිත් මේ සිහියත් වෙනවා, ලෝකෙත් වැඩ කරනවා. ලෝකෙදීත් හිතෙනවා, ධර්මයක් හිතෙනවා. දෙපැත්තටම දෝලණය වෙවි ධර්මෙම ගොඩාක්ම හිතෙන කාලයක් එනවා. ගිහි ජීවිතයක ජීවත් වුණා. ඒතන දක්වා ඕගොල්ලෝ දියුණු කළ ගත හැකි. මුල් ටික අල්ලලා දෙන්න ඕනේ. ආනාපාන සතිය දැයි නම් ඕගලන්ට පුළුවන්. අර වගේ සති නිමිති හිත තියාගෙන චුට්ටක්වත් පෙරපසු මනසට කොහාටවත් යන්න නොදී ඉතිපිසෝ ගාතාව තියෙන්නේ. ඉතිපිසෝ ගාතාව තමන්ට ඇහෙන තේරෙන විදිහට සජ්ජායනා කරනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා කියනකොට වෙනදට ওই ගාතාව කියුදින් කිව්වට යටින් හිත දුවනෝනේ. දැන් මේක කරන්නේ කියන එක තුලම සිහිය තියාගෙන ඉන්න ඕනේ. තියාගෙනම සජ්ජායනා කරනවා. සජ්ජායනා කරන එකම දන්නවා. දන්න එකම සජ්ජායනා කරනවා.
උඩින්වත් යටින්වත් යන්න දෙන්නේ නැහැ. ඔය නවගුණ වෙලක් අරගෙන පුරන්න පුළුවන් නේද? ඒ කියන්නේ එතකොට Taman දන්නවා ඒක ලේසි. නවරහදී ගුණ එක සැරයක් කිව්වහම ඒක ඇටයක් දානවා. ඒක කොච්චරක් අද දවසේ මට පුරන්න පුළුවන්. ඒකෙදි ගාථාවේ ගුණ 9 කියනකම් මුලදී හෝ මැදදී හෝ අගදී හෝ චුට්ටක්වත් හිත අහකට ගියොත් ඒ ඇටේ දාන්න බෑ. ඒක දාන්න. හරිද? සම්පූර්ණ පටන් ගන්න ඉඳන් අවසන් ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝනතර සංසාරති සත්තා දේවමනසන බුද්ධෝ භගවාති කියලා කියනකම් ආරම්භිත අවසන් වෙනකම් ඕගොල්ලෝ කියනවා කියන එක තුලම ඉන්න පුළුවන් යටිනු. සිහිය තියාගෙන වුණොත් අන්න ඒක පුරෝපු නවගුණ වෙලේ ඇටයක් වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට පළවෙනි නවගුණ වෙලේ ඇටේ දාන්න සතියක්වත් යයි. හැබැයි ඔක පහසුයි වගේ ක්‍රම ඔය ඉස්සර ඔය ක්‍රම තිබිලා තියෙන්නේ ඒකට. ඒ වගේ ටිකක් අභ්‍යාස කරන්න. එහෙම කළාම ටික දවසක් යනකොට අන්න ආනාපාන සතිය වඩන්න පුළුවන්. අපහසුයක් නැහැ. තොල් දෙක ගාව හිත තබා ගන්න සති නිමිති හිත තබා ගන්න පුළුවන්. එතකොට ඒකම යද්දි වැඩ කටයුතු කරද්දි වාහනේ පදද්දී මේ සති නිමිති හිත තියාගෙන යන්න එන්න වැඩ කටයුතු කරන මානසිකාරයක් නෑ ආනාපාන සතිය ඕනේ සති නිමිති හිත තියාගෙන යන්න එන්න හුරු කරන්න. අහකටත් යනවා ආයෙත් මතක් කරලා ගන්නවා. ඒකත් ලොකු පිටුවහල. ඔය ටික ඕගලන්ට චිත්ත සමුතිය පිණිස පවතිනවා. හිත සංසිඳුණට සංසිඳන කමටහනක් කළාට බාහිර අරමුණු වල ලෝභ දේශ සහගතකම වැඩි නම් මේ සිහිය කඩාගෙන බාහිරට යනවා. ඒ නිසා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දුන්නා. කෙලස් තවන වැරැතු මනාය නුවණින් යුක්ත වූ සිහියෙන් කායේ කායානුව බලන්න ලෝභ දේශ දෙක හික්මෙන විදිහට. ඒකත් ඉගෙනගෙන තියෙනවා. මේ විදිහට ආනාපාන සතිය වඩමින් ඊට පස්සේ ඕගොල්ලෝ ටික ටික හුරු කරන්ඩ දැන්ට ගන්න සත්පුද්ගල භාවයට පෙනෙන අරමුණු විතරක්. දුව පුතා යාළුවා නෑදෑයෝ කියලා හම්බ වෙන අරමුණු ගත්තාම ටික ටික හිතන්න හුරු කරනවා ඕගොල්ලෝ. ඇත්තටම මම කෙනෙක් කියලා හිතුවට මම කෙනෙක් කියලා බැලුවට ඒ රූපයත් කන බොන බත් පාන් කෝපි මුංගට කියන ආහාර හොඳට ආහාරයට හිත තියෙනවා. බත් පාන් කෝපි මුංගට කියන සත්පුද්ගල නොවන අනාත්ම හේතුව. අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. ඒ බඳු ආහාර නේද මේ රූප යාළුවා කියලා හිතුණා කියන්නේ මට දැන් මම යාළුවා කියලා හිතුවට මම යාළුවා කියලා අසුරු කළාට මේ රූපය ඇත්තටම කන බොන ආහාරයෙන් හැදෙන්නේ. ඒකේ තියෙන්නේ මේ වගේ කෙස්ලුම් නේද සම්මස්නහර මේ වගේ කොටස් ටිකක් නේද කියලා බලනවා. තවත් උනනම් ඔය කය අසුරු කරගෙන පවතින සිත නිසා ඒ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා. සිත නිරුද්ධ වුණොත් ওই රූපේ ඉදිමල නිල්වලා පුළුවට පස්සෙලා යනවා නේද කියලා එහෙම ටිකක් හිතනවා. තමන්ගේ ශරීරය ගැන හිතනවා. යාළු මිත්‍රයෝ දුව පුතා කියලා හිතන අරමුණු ටිකක් හිතලා ආයෙත් සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩනවා. ආයෙත් ආනාපාන සතිය වඩමින් අර වගේ සිහි වෙන අරමුණු බලනවා. මෙහෙම දෙපැත්ත මේ පැත්ත උගලන්ට විදර්ශනාව. මේ රූපය අසුර කරගෙන පවතින චිත්තජයසික නිසා මේ කය කුණු වෙන්නට වෙන්නේ නැතුව පවතිනවා කියලා මේ නාම රූප දෙක තියෙන නොදන්න නිසා අපි කෙනෙක් කියලා අසුර කරන්න කියලා ඔය ඇත්ත පෙන්වන ඕක විදර්ශනාව. සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩන සමතය. ඉඩ ලැබෙන විදිහට Tamanට සීලයක පිළිලා තියෙයි. එතකොට මේ සමත විදර්ශනාව වඩන්න නීවරණ ධර්ම අඩු වෙනවා. අඩු වෙනකොට කලින් කලට ඕගොල්ලෝ අරමුණු හඳුනා ගන්න උත්සාහවත් වෙනවා. අර සිහි වෙන එක ප්‍රත්‍ය ටික පිනවා දැන් මෙතන තියෙන්නේ මනසයි ධර්ම අරමුණ මනෝ විඤ්ඤාණ මේක දැකපු දේ දැනුත් තීර දෙමයි කියන එක කැපෙන විදිහට. පෙනෙනකොට සිහි කරපු දේ කියන එක මේ වගේ ආයතන ටික හඳුනා ගන්න ටික ඥාන දර්ශනයට හුරු කරමින් සමත විදර්ශන වඩනවා. ඕකට කියනවා විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝධ නිස්ෘත වස්සග්ග පරිණාම කොට සතිපට්ඨානෙ වඩනවා කියලා.
විවේකයේ ඇසුරු කළා වූ විරාගයේ ඇසුරු කළා වූ නිරෝධයේ ඇසුරු කළා වූ නිවනට නැඹුරුවක් කොට සතිපට්ඨාන වඩනවා කියලා කියනවා. අර විදිහට හිත බල ඥාන දර්ශනීයට බල සතිපට්ඨාන වඩන එකට. සති නිමිතිට තියාගෙන ආනාපාන සතිය හරහා චිත්ත සමතය හම්බෙන අරමුණු වල ඇත්ත බලන එකට රාග දේශ දෙක හික්මිලා විදර්ශනාවක් කියන ටික මේ ටික අරගෙන දිනවා. මෙහෙම කරනකොට කරන්නේ මොකටද? සිතුවිලි වල තියෙන රළු මට්ටමේ කෙලස් ගතිය අඩු කරන්න. එහෙම අඩු කරගන්නේ මොකටද? අනර නිරෝධී ඥානෙ අල්ලලා දෙන්න. ඔකට කියනවා ආයතන කුසලතාවය. ආයතන කුසල වෙනවා. චක්කසෝත ගාන ජීව කාය මන කියන මේ ආයතන ටිකේ දක්ෂ වෙනවා. ආයතන කෞශල්‍යයෙන් යුක්තයි කියලා කියනවා නොය උපාය දන්න කෙනා. මේ කණු හතරේ ලනු කැලි හතරක් තිබුණොත් මේක ලනු එහා එකට ඒක ලනු මේකට මේක ලනු මේකට මෙහෙම ගැට ගැහුවොත් මැද දැලක් බැඳලා තියෙයි බේමනේ. ඒ වගේ දැකපු දේ හිතන එකට හිතන දේ දැකපු එකට ඒ දෙක අහන එකට අහන එක දැකපු එකට ගඳ සුවඳ දැකපු එකට රස විඳපු එක අහපු එකට මෙහෙම ආයතන ටික ගැට ගැහුවාම තෘෂ්ණා නැමැති දැල බැඳලා තියෙයි මේ ලෝකේ හැදිලා තියෙයි. මේ කණුවේ ලනු කැල්ලේ ඒ කණුවෙම ගැට ගැහුවොත් මේ කණුවේ ලනු කැල්ලේ ඒ කණුවෙම ගැට ගැහුවොත් දැල ලෙහිලා තියෙයි බේ. දැලක් බැඳෙන්නත් දැලක් ලෙහෙන්නත් මුකුත් කරන්න ඕනේ නැහැ. ඉබේම මැද දැල බැඳෙනවද ලෙහෙනවද කියන එක තියෙන්නේ මේ සංයෝජන ලනු කැල්ල ගැට ගන්න කොතනද කියන එක මත. ඒ වගේ මේ ආයතන ටික එකින් එකට ගැට ගන්නට ලෝකයේ හැදෙන හැටිත් ඒ ආයතන නිසා හටගත්ත දේ ඒ ආයතනෙ නිරුද්ධ වෙනවා කියලා දකින ලෝකයේ ලෙහෙන නිරුද්ධ වෙන හැටිත් ඉබේම වෙයි. ඉතින් ත්‍රිජානසී ලෝක නිරෝධය සඳහා 아무තු දෙයක් වෙන්නේ නැහැ. මේ ආයතන ටික ඇත්ත දකින්න එක විතරයි වෙන්නේ. ඒ ඇත්ත දකින්ද අපේ මනසේ අද ඉඩ නැහැ. මොකද ආශ්‍රව නිසා. අපි ඔය ඇත්ත නොදැක්ක අවිද්‍යාව නිසා ඇති කරගත්ත බැඳීම් වැඩි. දැන් ආශ්‍රව නිසා ඇත්ත පේන්නේ. ඇත්ත නොපෙනෙන නිසා ආශ්‍රව බැඳීම් ඇති උනේ. බැඳීම් නිසා දැන් ඇත්ත පේන්නේ. ඉතින් ඒ නිසා අපිට වෙනවා ඇත්ත දැකලා මේ ආශ්‍රව දුරු කරගන්න. ආශ්‍රව අඩු කරලා ඇත්ත දකින්න. ඒ මාර්ගයේදී මේ සිහිය නුවණ භාවිතා කරගෙන කෙලෙස් අඩු කරගන්නේ මෙන්න මේ ඇත්ත දකින්නයි කියන තැනට ඇත්ත දකින්නකොට අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ හටගෙන උපදිලා නැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයකින් මේ ජීවිතය තියෙනකම් ජීවත් වෙයි ලෝක තමුණුත් නෙවිලා සිසිල් වෙලා මොන ලෝකෙටත් නිවීමේ පණිවිඩයත් කියලා දෙයි. එයා කල් ජීවත් වෙන්නෙම යන්න නිමිති නැති තැනකයි. අද අපිට මෙතනින් නැගිට්ටම යන්න තැන් ඕන තරම් තියෙන හින්දා නේද යන්නේ. නැති වුණොත් යන්න තැනක් තියෙද? නෑ. ඒ වගේ අපි උදේ ඉඳන් හවස් වෙනකන් කොච්චර කොහේ හරි ගිහිල්ලත් මෙතෙන්ට ආවම දැකපු දේ ඔක්කොම නිරුද්ධ නා. දැන් සිහි කරගන්න පුළුවන් දැකපු අහපු දේවල්. සිහි කරගන්නකොට දැකපු අහපු දේවල් සිහි කරගන්නා කවුන්ට සිහියයි නා. දැකපු අහපු දේ සිහි කරන්න බැරි නෑ. මම දැකපු දේ සිහි කරගන්නවා. අහපු දේ සිහි කරගන්නවා කියනවා. සිහි කරගන්නවා කියන්නේ මනෝපරිච ධම්මේ කියලා නුවණයි නා. සිහි කරන දේ සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධයි නා. ආපහු යාට සංයෝජන ඇති වෙන්න තැනක්. දැකපු දේ සිහි කරන්න බැරි නෑ. සිහි කරනකොට සිහි කරන බවට නුවණ. සිහි කරද්දි දැකපු දේ නිරුද්ධයි කියන එකටත් නුවණ. ඕනම දෙයක් සිහි කරන්න පුළුවන්, සිහි කළා හිතන්න කියන්න කරන්න පුළුවන්. Taman ගියාම ඒක හම්බ වෙනවා කියලා එකටත් නුවණ. ඒ ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. තව ඔය චිත්ත සමාධිය පිණිස පවතින කරුණු ටික කියලා දෙයි මෙතුම දන්නවා දැන් හොඳටම අහලා ඔය හිත වඩන පැත්තේ එහෙම සති නිමිත්ත ගැන එහෙම ඔය තව උපායන් එහෙම කියලා දෙයි කමටහන් තේරුණාද ටික කිව්වේ තේරුණා ටික උත්සාහවත් වෙන්න මේක බුදුරජාණන් වහන්සේ කියපු නිසාවත් තව කවුරුත් කියන නිසාවත් නෙමෙයි ඕගොල්ලන්ටම මොනතරම්ම මේක ඇත්තද කියන එක තේරෙයි අපේ ජීවිතේට දුක ගලාගෙන නිකන් නෙමෙයි මේ වගේ මොඩකම කරා නේද කියන එක ඕගොල්ලන්ටම අස්පනා පිටම තේරෙයි ටිකක් දවස් ඕගොල්ලෝ කළොත් අපි මෙච්චර මොඩයි නේද කියන එක තේරෙයි ඕගොල්ලන්ට ටිකක් දවස් කළොත් මේක මොකද මේක
පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු ධර්මය. තම තමන් තුලින්මයි පේන්නේ මේ ධර්මය. අනාත්ම හැම දෙයක්ම අනාත්මයි ආත්මයක් නෑ කියන එක ගැන හිතනකොට දැන් අපේ ශරීරයේ කන බොන ආහාර වලින් හැදිලා තියෙන. ඒකට ඒ දේවල් වලට ආත්මයක් නැති නිසා ආත්ම දෙයක් හැදෙන්න බෑ කියන එක ගැන හිතන්න පුළුවන්. ඒක හොඳට තේරුම් යන්න. දැන් කන නැති දෙයක් ගත්තොත් ඒකත් අනාත්මයි කියන එකත් පැහැදිලි වෙනවා. නමුත් දැන් අපිට විඥානයක් තියෙන නිසා ඒ කියන්නේ ශරීරයට අමතරව අපිට යමක් අපේ හිතනවා කියන එක එතන පොඩි පැටලෙන සහගත බවක් වෙනවා. ඒක නිසා මේකේ ආත්ම ස්වභාවයක් එනවාද කියලා ඒක ගැන ඒක පැටලුනේ අරගන්න හිතන්න ඕනේ කොහොමද කියලා ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. අනාත්මයි කියලා කියන්නේ අත් තමාගෙන නෙමෙයි. තමා බුදුරජාණන් වහන්සේ තමාගෙන වේ කියන්නේ එක දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් තමාගෙන තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. සත්‍යකින් අහන්නේ බිම්බිසාර රජුරවන්ට මේ රට අයිතිනේ. ඒ මොකද අයිතිය කියන්නේ තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන්. තමන්ට කැමති කෙනෙකු රටෙන් රට ගන්න පුළුවන්, කෙනෙක් කැමති කෙනෙකු රටෙන් නිරපන්න පුළුවන්. මොකද රජුරන් රටේ. ඒ වගේ ඔබට පුළුවන් ඔබේ කය වසඟයට තබා ගන්න. මගේ කෙසි දෙන්න එපා. ඔබතුමේ කෙසි දෙනවට කැමතිද? නෑ. එහෙනම් කයත් ඔබතුමේගේ නම් ඔබතුමේ කෙසි දෙනවට කැමති නැත්නම් ඇයි කෙස් පැහෙන්නේ නැති විදිහට තියාගන්න බැරි? ඔබතුමේ හැම රැලි වැටෙනවට වයසට යනවට කැමතිද? නෑ. කයත් ඔබතුමේගේ නම් ඒ කියන්නේ ආත්මයි නම් මගේ නම් මමත් කියන්නේ වයසට යන්නත් කැමති නැත්නම් ඇයි වයසට යන්නේ? ඒකෙන් තියෙන එහෙනම් මට අයිති නැහැ. ඇස් නොපෙනෙනවට කැමතිද? නැහැ. ඇස් නොපෙනේ දුර්වල වෙනවට පෙනීම දුර්වල වෙනවට කැමතිත් නැත්නම් ඇහැ මගේ නම් ඉතින් ඇයි මට ඕන ඉදිරි තියාගන්න බැරි? එහෙනම් ඒක මගේ කියන වචන කිව්වට මට අයිති නැහැ කියන ධර්මතාවයක් තියෙනවා කියන එක තියෙනව නේද? අන්න එහෙම බුදුරජාණන්සේ කියලා පෙන්වුවේ මේක තමාගේ නෙවෙයි කියන්නේ තමාගේ නම් තමන්ට කැමති විදිහට තියාගන්න පුළුවන්. තමන් ලෙඩ වෙනවට කැමති නැත්තම්, මහලු වෙනවට කැමති නැත්තම්, මරණයටපත් වෙනවට කැමති නැත්තම්, අතපය බලංගු නැති වෙනවට, ඇස්පිනි මුදුරුල වෙනවට, කන් ඇහෙන්නේ නැති වෙනවට, කෙස් ඉදින්නේ හැම රැලි වැටෙන්නේ වට කැමති නැත්තම්. නමුත් ඒව වෙනවා නම් එහෙනම් ඒකෙන් කියනවා මේක නාත් තමාගේ නෙමෙයි තමාගේ වසඟේ තියාගන්න බෑ කියලා. ඒ වගේ ඊටස් වේදනාව තමන්ගේ කියලා හිතනවා නම් මට කැමති වේදනාව කැමති වෙලාවක ගත්ත හැකිද? ගන්න බෑ. ඒ ස්පර්ශය වුණොත් මේ වේදනාව ඇති වෙනවා මිසක ඇහැට යම් මට්ටමේ රූපයක් දැක්කම එන ආස්වාදේ හිතලා ගත්ත හැකිද? බෑ. ඒ විදිහේ රූපයක් දැක්කුත් ඒ වේදනාව වෙනවා මිසක ඉතින් මගේ නම් ඕනම වේදනාවක් ඕනම වෙලාවක කැමති මට්ටමට උපදවා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ ස්පර්ශය නිසා වේදනාව උපදිනවා නම් මට ඕන හිතුණ වමනාව තිබුණත් ඒ වේදනාව මේ විදිහට උපදවා ගන්න බැයි නම් ඒකෙන් කියන ඒ වේදනාව මගේ නෙමෙයි කියන එක. සංඥා තියෙනවා රූප සංඥා සද්ද සංඥා කියලා. ඉතින් සංඥාව මගේ කියන අදහස තිබුණොත් ඕනම සංඥාවක් මට ඕන වෙලාවට උපදවා ගන්න පුළුවන්ද? බැහැ. ඉතින් එහෙම ඕනේ නම් ඕගොල්ලෝ ලංකාවට එන්න ඕනේ. ඒ පිටරටක ඉන්න ඕනේ. පිටරටින් තමයි මේ සංඥාව, ඒ වේදනාව, ඒ සංඥාව, ඒ ස්පර්ශ උපදවා ගන්න පුළුවන්. නමුත් මේ ආයතන වලට ස්පර්ශ වුණොත් මේ බඳු වේදනාවක්, මේ බඳු සංඥාවක් පහළ වෙන නිසාම ඒගොල්ලන්ට මේ ස්පර්ශයම හොයන්න වෙන්නේ නේද? ඒකෙන් තියෙනවා මේ වේදනා සංඥාවත් අනාත්මයි. ඉතින් විඥානයේ මගේ නම් ඕගොල්ලෝ සමහරට අකුසල සිත් හිතන්න කැමති නැහැ. ඉතින් හිත මම නම්, හිත මගේ නම්, මගේ ආත්මය නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන්. මේ සිත් හිතන්න එපා, හිතෙන්න එපා. මට තරහ එන්න එපා. මට රාගය ඇති වෙන්න එපා. මට මෝහය ඇති වෙන්න එපා කියලා Tamanට කැමති විදිහට තියාගන්න පුළුවන්. එහෙම තියාගන්න බෑ. එහෙනම් ඒකෙන් කියනවා මොකද්ද? විඥානය අනාත්මයි කියලා. Taman අකමැති වුණත් ඒක හිතෙනවා නම් ඒ විදිහ සිත් උපදිනවා නම් යම් විදිය කුසල් සිත් උපදවා ගන්න කැමති, හිත එක තැනක තබා ගන්න කැමති, විසිරෙන්නේ නැති. නමුත් ඉන්න බෑ. ඒකෙම තියෙන මොකද්ද? අනාත්මයි. මට ඕන විදිහට හිත පවත්තන්න බෑ. දැන් සති නිමෙත් මෙච්චර හිත තියාගන්න ඕනකම තියෙයි. ඔයගලන්ට එක කරගන්න. ඔයගලන්ට ඕනකම තිබුණාට
ඉතින් ඒක හිතත් මගේ නම් මගේ ආත්මේ නම් මටත් මෙහෙම ඕනේ නම් Tamanට අයිති දේ Taman ඒ විදිහට තියාගන්න නැද්ද? ගෙදර බඩු මුට්ටු ටිකක් තියෙනවා නම් මට මේ බඩු මුට්ටු ටික මේ විදිහට තියාගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒ විදිහට තියාගන්න නැද්ද ඔක? තියාගන්න. එහෙනම් හිත මගේ නම් මට මේ විදිහේ දේවල් හිතෙන්න බෑ මේ විදිහ දෙයක් නම් හිතෙන්න ඕනේ ඒ විදිහට පුළුවන් නම් අන්න හිත ආත්මයි. බෑ කියන එකෙන් කියන අනාත්මයි. එතකොට කය වේදනා මේ ධර්මතාව ටිකම ඔන්න ඔහොම තියලා බලන්න ඒකෙන් කියනවා මගේ වසඟේ පාලනේ නැහැ. ස්වහගෙන දෙකපාරකට නින්දට වැටෙන එක ඒකට මොකද කරන්නේ ස්වාමීනි? මහාගත මොහොතේම ඒ එනං ඇස් අරගන්න. ඇස් වහගන්න කියන එකෙන් කියන්නේ අපිට බාහිර අනිත් අරමුණු වලට තියෙන අවධානය අඩු කරගන්න. මොකද ඇස් අරගෙන ඉනකොට සමාහයටත් භාවනා කරනකොට ඇහැට මොන හරි දෙයක් කියමුත් ටක් ගාලා ඒකට හිත යන්න තියෙන ඉඩ අඩු වෙනවා. නමුත් කෙනෙකුට එහෙම හිත යන්නේ නැත්තම් ඇස් දෙක වහගත්තාම නිින්ද යනවා ඇස් දෙක අරගෙන භාවනා කර කමන්නේ. ඒක තමයි ඒක දිහා බලන්නේ ඒ වගේ එකට යනවා ස්වාමීන් වහන්සේ අර සර්ව කියන්නේ කසින දැන් මේ කසින නෑ නෑ අර මේ එක දෙයක් දිහා බලාගෙන දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ මේ දේ දිහා බලාගෙන තමයි උපමාවක් ඒක එක එක කමටහන් දැන් මේ ආනාපාන සතිය හෝ පිළිකුල් භාවනාව ඔය ධාතු මනසිකාරය වගේ දෙයකට ඒව නුවණින් කරන එකක් මිසක විඥානීය දැකීම කරන එක නෙමෙයි. දාර ආලෝකයේ දිහා බලාගෙන හෝ ජලයේ දිහා බලාගෙන හෝ පොළොව දිහා බලාගෙන තව තියෙනවා කසින මණ්ඩල කියලා දස කසිනේ කියලා. එතකොට ඒව ගත්තාම ඒවැ නිමිත්තම හුරු කරගන්න ඕනේ. ඒක දිහා බලාගෙන පරිකර්ම කරනවා කියන්නේ ඒක දිහා බලාගෙන හිත යොමු කළා ඊට පස්සේ යා නැගිටලා හිතට අහකට ගියත් හිතෙන් අර නිමිත්ත හිතට ගන්න උත්සාහවත් වෙනවා. ආපහු බලනවා. ආයෙත් හිතට ගන්න ඔහොම ගිහිල්ලා යම් දවසක් මේ තියනවා වගේම හිතට නගා ගන්න. හිතෙන්ම ආලෝක නැත්තම් පටේ කියලා හිතේ කසින ඊට පස්සේ වඩලා ඒකට සමවදිනවා. හිතට මේක ගන්න කාලෙට කියනවා පරිකර්ම කරනවා කියලා. දැන් මේ කෝපේ වුණත් අපිට කරන්න පුළුවන් එක මේ විදිහටම බලලා ආපහු අහකට යනකොට හිතට මේ සටහන සිහි කරගන්න. ආයෙත් අප්‍රකට නම් බලලා කෝපේ මානසිකාරයෙන් ගන්න මොකටද මේ නිමිත්තෙන් අහක් නොයන්නේ. ඔය විදිහට කළා ගන්න පුළුවන් අපිට. ඉතින් ඒකට ඒ වගේ කසින මණ්ඩල වඩනෝ නම් තමයි එහෙන් නිමිති ගන්න. අනිත් ඒ ඔක්කොම නෝන. ස්වාමීන් වහන්සේ දැන් සඳහන් කරනවා රූපයක් දකිනකොට සයි රූපයයි චක්කු විඥානයයි කියන තුනෙන් තමයි ඒක දකින්නේ කියන්නේ. ඒතෙන්ද රූපය කියන එක අදහස් කරන වර්ණ සටහන ටීවී එකේ පේන්නේ. ටීවී එකේ පේන රූප තියෙන්නේ. දැන් ඒකේ බලන්න මිනිස්සු සත්තු ගෙවල් දොරවල් ඊඩකඩම් කියලා අපි සත්තු පුද්ගල භාවයෙන් පරිහරණය කළාට ටීවී එකේ තියෙන රූපයට හිත හොඳට යොමු කරන්න. මොන වගේ රූපයක්ද තියෙන්නේ? සත්තු පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයිනේ. සත්තු පුද්ගල රූපද? නෑ. රන් රිදී මුතු මැණික වස්තු තියේද? නෑ. වර්ණ සටහන චිත්‍රය ටීවී එකේ පෙනෙන රූපයයි මේ හැට පෙනෙන රූපයි සමානයි කිසිම වෙනසක් නැහැ. ටීවී එකේ පෙනෙන රූපෙ දිහත් බලාගෙන අඬන්න අපිට පුළුවන් නේ. අනේ අර ළමයා මරුණා අර මිනිහයාට කරපු අසාධාරණ අර මිනිහයා යන මහ දුෂ්ටය කියා හිතෙන් තරහ ගන්නවා කැමති වෙනවා අඬනවා වැළපෙන්නේ නැද්ද? වෙනවා. ඒ කියන්නේ රූප ටික එල්බගෙන මනෝමය රාග දේශ මොහ වශයෙන් හැසිරෙනවා. ඒකමයි මේ සැබෑ ලෝකේ කරන්නේ. අපි මෙතන සංයෝජනයේ බලවත් නිසා මේක ඇත්තයි අරකන චිත්‍රයක ඒකත් ඒ වෙලාවට අපිට ඇත්තමයි මේ වගේ. ඔයගලන්ට යම් දවසක ඕනම උපාය කියලා. ටීවී එකේ තියෙන රූපේ ඇත්තටම හිත තියලා බලන සත්පුද්ගල භාවයෙන් තොරයිනේ. ඇත්තටම රූපෙට හිත තියන්න පුළුවන් දවසක ආවොත් ඕගලන්ට හිතට ඕගලන්ගේ සත්පුද්ගල භාවයේ හැඟීම් දශමයක්වත් එන්නේ නැති විදියට. ඒ රූපේ ඇත්තම ඒ ඇත්තටම හිත තියන්න පුළුවන් නම් ඒ රූප ටිකේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම මැකිලා. ඕගලන්ට මේ රූප ටිකෙත් ඒ විදිහටම වෙනවා. ඕගලන්ට මේ කාම ලෝකේ සංයෝජනේ අතහැරෙනවා.
ඔයගොල්ලන්ගේ ටීවී එකේ තියෙන රූපෙට සතුටු වෙන තාක් දුක් වෙන තාක් පුද්ගලෙක් වෙන තාක් මේ ලෝකෙත් රූප ටිකේ පුද්ගලෙක් මේ අපිට සත්වයේ පුද්ගලය කියලා පෙනෙන්නේ මේ පෙනෙන රූප ටික අරබේ අපි සත්ව පුද්ගල භාවයේ ආරෝපණය කරගත මනසකින් ඇසුරු කරන නිසා මිසක රූප ටික පැත්තේ සත්‍ය පුද්ගලකින් ඉන්න නිසා නෙමෙයි. ඒකයි මේ යථාර්ථය පෙන්වන්නේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු වර්ණ සටහනක් අනාත්මයි කියලා පෙන්වුවේ. ටීවී එකේ තියෙන රූපයට පෙන්වනවා වගේ. ඔය ගත්තාම ස්ක්‍රීන් එක ගත්තාම වීදුරු. එකකින් එහා පැත්ත ගත්තාම කන්ඩෙන්සර් කියයි ට්‍රාන්සිස්ටර් කියයි රෙසිස්ටන්ට් කියයි ඔය වගේ වයර් කැලි ටිකක් ඔය වගේ කැලි බැලි ටිකක් තියෙයි. ඊට පස්සේ ඔය වගේ රූපයක්වත් ඒකේ නැහැ. අහසින් චුද්ධ තරංග ටිකක් එයි. ඇවිල්ලා ඒ හදලා තියෙන උපකරණය හරහා අපිට රූපයක් පේනවා කියන තැන ඩොට් රාශියක් තියෙන්නේ. ඒ වගේම සිද්ධියක් තමයි මෙතනක් තියෙන්නේ. ඔබ අසර දිත්තේ ගන්න තින්තුරේ මේක පැහැදිලි කරනවා. ඇහැට වර්ණ සටහනකට එහා යථාර්ථය කිසිම ඒක මම අර හැමදාම කියන්නේ මේ ලෝකේ යථාර්ථය ගත්තාම අනිමිත්ත ශුන්‍යත අපනිත ලක්ෂණ. ඒ කියන්නේ රාග දේශ මොහ වශයෙන් නිමිති ගන්න පුළුවන් නිමිති ටිකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපනිතයි කියන ප්‍රාර්ථනා කටයුතු රන් රිදී මුතු මැණික් වගේ වටිනා දේවල් තියෙනවා කියලා අපිට හිතෙන මේ රූපවල එහෙම නැහැ. ඒ වගේම සත්පුද්ගල ආත්මීය දේවල් තියෙනවා කියලා අපිට හිතෙන්නේ. ටීවී එකේ තියෙන රූපයක් තුල සත්පුද්ගලෝ ඉන්නවද? නැහැ. රන් රිදී මුතු මැණික් තියෙනවද? නැහැ. නමුත් ඒක දිහා බලන අපිට හම්බ වෙන්නේ නැද්ද ඒක? හම්බ වෙනවා. ඒ රූපයේ අපි මිනිස්සු ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා රන් රිදී මුතු මැණික් තියෙනවා කියන අදහසෙන් සංඥාවෙන් අපි පරිහරණය කළාට පරිහරණය කරන රූපෙත් එහෙම තියෙනවට නෙමෙයි අපිට හම්බෙන්නේ අපි ඒව ඒ විදිහට පරිහරණය කරන නිසා. ඒ නිසා මේ රූපය වර්ණ සටහන අත්වාද උපාදානය කියන මට රූපේ සත්‍ය කියලා මට හිතෙනවා. දැන් මේ රූපේ දක්නම මට හිතෙනවා සත්‍ය කියලා. එතකොට මගේ අත්වාද උපාදානය පතිත වෙලා මේ රූපේ. එතකොට මේ කෙනෙක් කියලා හිතනකොට මම දන්නවා මේ මගේ අත්වාද උපාදානය පතිත වෙලා. උතනත් එහෙමයි. දැන් මේ රූපේ දකිනකොට කෙනෙක් පුද්ගලෙ සත්‍යයක් කියනවා. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ. උතන අත්වාද උපාදානය මේ රූපෙට පතිත වුණාම උතෙන්ට තේරෙන්නේ මොකද්ද? පුද්ගලෙක්. ටීවී එකේ තියෙන වර්ණ සටහන රූපේ මගේ අත්වාද උපාදානය ඒකට පතිත වුණාම ඒ කෙනෙක් වගේ. ඒ කියන්නේ සම්මත අපි දැනගෙන අපේ විඥානේ තැම්පත් වෙලා තියෙන දේවල් අනුව කරන හඳුනා ගැනීම. නෑ ආශ්‍රව කියලා කියන්නේ. තැම්පත් වෙලා නෙමෙයි ඒ විලාවට මේ පෙනෙනකොටම අර පෙර ඇසුර සිහි කළා. දැන් කොහොමවත් තියනවනේ මේ දකිනකොට මේට ඉස්සෙල්ලා මේකට අපි කෝප්පේ කිව්වනම් ඒ හුරුවටක් ගාලා සිහි වෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ පෙනෙන දේ මගේ ඇසුර සිහි කරගන්න උපකාරයක් වෙලා මිසක මම කෝප්පේ කියලා සිහි කරගත්ත දෙයක් ගාලා දැනගෙන තියෙනවා මිසක මේ සිද්ධිය දැනගත්ත නෙමෙයි. තේරුණාද? දැන් අපි මේකට කෝප්පේ කියනවා. දෙමළ මිනිස්සෙක් මොකක් කියනවද මන්ද ඉංග්‍රීසියෙන් කප් කියනවා. මොකක් බෝල් හරි කියනවා. තව භාෂාවකින් කෙනෙක් හිටියොත් එහෙම. දකින්නකොටම කෙනාගේ මට්ටමින් සිහි කරගන්න ඕනේ. දකින්න එක එකම දේ. දෙමළ කෙනා යාගේ මට්ටමින් සිහි කරගන්නවා අපි කෝප්පේ කියලා සිහි කරගන්නවා අනිත් කෙනා බලන්න දකින්න දේ එකම නම් හතර දෙනාගේ දැන ගැනීම ඒ හතර ආකාරයක් වුණා. ඒ කියන්නේ කෙනා මේකට හිතපු ආකාරයටම අපහු සිහි කරගෙන තියනවා කියන එක කියනෝනේ. ඒ රූපේ පණ ඇති බව කියන එක එතෙන් කොහොමද සලකා ගන්නේ? ඒ කිව්වේ එන්නේ පණ ඇති රූපයක් කියන එක අපි ඒක තමයි. ඒ හින්දා තමයි මේ සංයෝජන වල නානත්වයක් තියෙන්නේ. අත්වාද උපාදානය කියන එක යෙදෙන්නේ මේ සවිඥානික අරමුණක විතරයි. කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් කියන්නේ. එතකොට ditthi උපාදානය අත්වාද උපාදානය කියන එක යෙදෙන්නේ ඔය සවිඥානික අරමුණු එක්ක. කාම උපාදානය කියන එක සවිඥානිකෙත් අවිඥානිකෙත් යෙදෙනවා. ආශ්‍රව උපාදාන කියන ඒවා නානත්වයකට තියෙන එක. දැන් මේ රූපයක් ගත්තට අපිට කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. මේ රූපය ගත්තොත් කෙනෙක් කියලා හිතනවා. මොකද මේ කයේ සවිඥානික භවයක ඉරියව් පවත්වනකම තියෙන හැටි. අපිට
මෙතන තියෙන නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය තේරුණා නම් ඒක අතහැරෙනවා. ඒ කියන්නේ දැන් මේ කයට විඥානයක් බැසගත්තා කියලා. කය සවිඥාන වුණා කියලා. හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්කම තිබුණා කියලා පුද්ගලෙක් පනවන්න බෑ. ඒ කයට හිත බැසගත්තට පස්සේ ඒ අරමුණක් හිතනවා, හිතන දෙයට කියනවා, කියන දේ කරනවා කියන එක ධර්මතාවය. අපි නිකන් ගත්තොත් වර්තමාන හුබුරු ඉන්නවා වචනට වචන දෙන්න. හෝටලයකට ගිහලා මෙනු කාඩ් එක දුන්නොත්, මෙනු එක දුන්නොත් එයා ඒක බලලා අපි පෙන්වන සිලෙක්ට් කරලා දෙන එක අරගෙන ගෙනත් දෙයි අපිට. හරිද? අපි මොන හරි දෙයක් කිව්වොත් ඒකට වචනෙත් කියයි. අපි පෙන්වුවොත් ඒක ගෙනත් දෙයි. අපි තේ එකක් කිව්වොත් තේ එක කියන වචන විතරයි කියන්නේ. සීනි ටික දාලා කෝප්පය අරගෙන ඒක ඔක්කොම හිතලානේ කරන්නේ. කරලා ගෙනත් දෙයි. හිතින් කියින් කිරින් එතන කෙරුවා කියලා පුද්ගලික වෙනුවේ හැකිද? බැහැ. පුද්ගලික නැහැ කියලා හිතන්න කියන්න කරන්න බැයිද? පුළුවන්. හරි. ඔය එක්ක ඉන්න තව රොබෝ කෙනෙක් මැරුණොත් අරයට දුකෙහිදා මං එක්ක ඉන්න කෙනා මැරුණා කියලා. කවුරු හරි බැන්නොත් ලැජ්ජා හිතේද? කනගාටුවක් හිතේද? ලැජ්ජා හිතෙන, කනගාටු වෙන, දුක හිතෙන ටික නෑ. හැබැයි වැඩ ගන්නවානේ. අපේ ජීවිතේත් ඔක තමයි. ලැජ්ජා හිතෙන, දුක හිතෙන වැඩ කරන ටික තමයි පුද්ගලයාක මගේ අම්මා මරුණා, තාත්තා මරුණා, දුව පුතා මරුණා කියලා ওই ටික කෙලස් ටිකත් එක්ක පුද්ගල භාවයකින් තියෙනවා. ඒක අයිති නෑ මේ කය සවිඥානික වෙලා යන්න එන්න පුළුවන්, හිතන්න කියන්න කරන්න පුළුවන් ටිකට. මේ පුද්ගල හැඟීම අර යන්න එන්න පුළුවන්, හිතන්න කියන්න කරන්න පුළුවන් ටිකට බැහැලුවහම පුද්ගලයා යනවා කියනවා කරනවා වගේ තේරෙනවා. මේ දෙක. රහතන් වහන්සේ නමකටත් කය සවිඥානිකයි, අතපය වැඩ කරනවා, හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. අර රොබෝ යන්ත්‍රය වගේ තමයි ලැජ්ජා හිතෙනවා, අහවලා මරුණා, අහවල් දේ වෙන්න කියලා එහෙම දුක හිතන එකක්. රොබෝ යන්ත්‍රයේ රහතන් වහන්සේගේ වෙනසක් තියෙන්නේ මොකද්ද? මෙතන සංවේදීකම තියෙනවා, අරමුණු විඳින්න පුළුවන්කම තියෙනවා. අතන අරමුණු විඳිනකම නැහැ. එච්චරයි වෙනස. අරමුණු බාරා නොගන්නා කම, පුද්ගල භාවයෙන් දුක් විඳිනකම. අනේ මම තව ටිකකින් ලෙඩ වෙයිද, මහලු වෙයිද, මැරෙයිද කියලා රොබෝ හිතනවාද? එහෙම එකක් නැහැ. ඒ වගේ තමයි අර ජීවිතේ මේ කය සවිඥානික වෙලා කයත් දන්නවා, කය ගැනත් නොවනයි. කය අසුරු කරගෙන පවතුන හිත නිසා කුණු වෙන්න නරක වෙන්නේ නැහැ කියනත් නොවනයි. හිතින් හිතලා හිතන්න කියන්න කරන්න පුළුවන්. හැබැයි මේ එක අරමුණක් අරන් යවත් පුද්ගල භාවයකින් බාර ගන්නකම හෝ දකින්නකම හෝ දුක් විඳිනකම නැහැ. ගැහුවොත් රිදෙනකම විඳි. අතන විඳිනකම නැහැ. එච්චරයි වෙනස. ඒ හින්දා මේ පුද්ගල භාවය මේ නාම රූප දෙකේ පැවැත්මට බහලන්න එපා. රහත් උනත් නාම රූප දෙකේ පැවැත්ම තියෙනවා. අච්චෙජ්ජි තණ්හං ඉද නාම රූප, මේ නාම රූප දෙකේ පුද්ගල භාවයකින් ඇති කරගත තණ්හාවයි හින්දින්න තියෙන අපිට. මම කියලා අද මම ලෙඩ වුණා. අපි කියමු දැන් අපි තර වාතයක් ගියෝ කාට හරි අපිට ලැජ්ජ හිතේ. ධර්මතාවය කවුද ඒ ලැජ්ජ හිතෙන කෙනා? මේ හිතවත්, කයවත් නැත්නම් මේ නාම රූප දෙකෙන් එකක්වත් අයිති නැහැ. දැන් රොබෝ කෙනෙකුට ඔය ලැජ්ජා වෙනවද? නැහැ. නමුත් මේ වගේම කය සවිඥානිකයි. අන්නේ පුද්ගලයා යයින් කරන්න කියන්නේ. මේ දර්ශනයෙන් අයින් වෙන්නේ දකින්න ඉස්සෙල්ලා තිබ්බා නෙමෙයි, දැක්කන් පස්සේ තියනවා නෙමෙයි, හම් වෙච්ච වෙලාව හිතින් කින් කරනවා කියන තැනකින් රොබෝටත් එහෙම තමයි. දකින්න ඉස්සෙල්ලා තිබෙත් නැහැ, දැක්කන් පස්සේ තියෙන්නේ හම් වෙන අරමුණත් එක්ක ගනුදෙනු කරන ශනික. ඈ ඉස්සරහට ස්කෑන් වෙලා එන අරමුණත් එක්ක ගැටෙනවා මිසක එයා හිතනවා අපිට වගේ තියනවා කියන හැඟීම හින්දා ගිහිල්ලා ඊට පස්සේ තියනවා කියන හැඟීමකින් එයා කටයුතු කරනවද? නෑ. නමුත් එයාට කටයුතු කරන්න බැයිද? හෝටලේ වැඩ කටයුතු කරන්නේ නැති වෙයිද? කර්මාන්තවල වැඩ කටයුතු කරන්නේ නැද්ද? කරනවා. එතන හම්බෙන අරමුණත් එක්ක ශනිකව ගනුදෙනු කර ජීවත් වෙන්න එයාට පුළුවන් නම් මෙතනත් ඒ වගේම විද්‍යුතය කරා තමයි. වෝල්ට් 40ක කරන්ට් එකක් තියෙන්නේ මේ ශරීරේ හැම වෙලේම. ඒ ටික තමයි කියන්නේ. අවසරයි සම්මානයි මට මේ අපිට මූලික කර්ම තේරුම් ගන්න උත්සාහ කරන කාලෙදි විච වටලවිල්ලක් මේ රූපය කියන වචනේ පාවිච්චි කරන ස්වාමීන් වහන්සේ ලෝකෙදී අපි මේ දේශප්‍රිය
මේ මේ කාය නිමිත්ත දැක්ක ගමන් කෙනෙක් Taman තුල දේශප්‍රිය කියලා දන්න කෙනෙක් දේශප්‍රිය කියලා උපද්දව ගන්නවා. ඉතින් අපිට ඉස්සෙල්ලාම රූපේ තිබුණේ මෙතන. මේක දැන් අපි මේ කාය තමයි රූපේ කාය තමයි රූපේ කියාගෙන ඉන්නේ. දැන් දහමේ රූපේ කියලා අධීර ගණනාවක් විස්තර කරනවා. බාහිර අරමුණේ ඉඳලා ඒ කියන්නේ මහ භූත රූපය බාහිර අරමුණ මත තියෙන පතිත කරලා බලන රූපේ ඉඳලා කෙනෙක් රූප වේදනා සංඥා සංකාර කරලා අඳුන ගන්න තැන දක්වා වූ මේ හඳුනා ගැනීම දක්වා අතර තියෙන රූපයේ මේ අර කොටසෙන් කොටස පරිණාමය වී එන එක මුළු පද්ධතියම රූපයක් කියලා නේතුණානේ. මට තිබිච්ච මූලිකම ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේලා රූපේ හඳුනනවා මේ කය අනිත්‍යයි කියලා පෙන්නන්න හැදුවට මේක අනිත්‍ය නෑ නේ. මේක දැන් මේක ටික කාලයක් හරි පවතිනවානේ. හැබැයි හමුවන රූපය කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලිලා නෑ. මේ මහා භූතයයි උපාදාය රූපයයි අතර වෙනස යම් දවසක තේරුණාද? එදා ඉඳන් තමයි ස්වාමීන් වහන්සේ මේ රූපය කියන වචනේ දැනට පිටවල හිතන්න පටන් ගත්තා. එතකම්ම කොච්චර කිව්වත් හිතට අර රූපය අනිත්‍යයි කියලා කියනකොට ඔය කිව්වට දැන් ඔය තියෙන්නේ දැන් මේ මටත් බැලුවාම උදෙත් බැලුවා කන්නඩි දැනුත් පේනවා. දැන් ගිහලා බැලුවත් පේනවනේ ස්වාමීන් වහන්සේ. පේනුනහම තියෙනවම කියන තැනට ඉතිනවා. හැබැයි පස්සේ ටික කාලයක් ගියාම තමයි තේරෙන්නේ මේ වහන්සේලා අරමුණු කළ මේ දේශන මේ නම තියලා කියන්නේ මේ තමන්ට හම්බ වෙන තමන්ගේ කෝණෙන් තමන්ට හම්බ වෙන අරමුණ. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ දවසක වහන්සේ අර බිත්තියන රූපේ ටීවී එකේදී හම්බුනේ අපිට මේ උපාදාය රූපේ. ඒකේ තමයි අපිට අනිත්‍යයි කියලා කියන්නේ. අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. මම මේ අර බ්‍රිජ් කරන්නයි මේ පොඩ්ඩක් මම කළේ. මේ අර දැන් මෙතන මේ රූපේ පතිත වෙලා තියෙන මහ භූත ටික විපරිණාම වෙනකොට මේ උපාදාය රූපයත් වෙනස් වෙනවා. මේ උපාදාය රූපයට කිසි වෙලාවක වෙනස් වෙන්න බෑ. ඒක පතිත වෙලා තියෙන මහ භූත ටික වෙනස් වෙනකොට තමයි මේකේ විපරිණාම කම්මගේ. අර මම කියන්නේ චිත්‍රයේ ඇහැට පේනව අල්ලන්න බෑ. බිත්තිය අල්ලන්න පුළුවන් පේන්නේ. ඒ වගේ කය පේන්නේ අල්ලන්න පුළුවන්. රූපය පේනව අල්ලන්න බෑ. ඉතින් නෝනින්ම තමයි ගන්න වෙන්නේ. මම ඒක පෙන්වන්න තමයි අර වතුරකට අපිට ඡායාවක් වටනොත් කියන එක එහෙම කියන්නේ. දැන් වතුරකට ඡායාවක් වටනොත් අපිට ඡායාව වතුරේ පතිත වෙලා තියෙනවා පේනවා. අල්ලන්න අත දැම්මොත් අත හැපෙන්නේ වතුරේ මිසක ඡායාවෙ නෙවෙයි. එතකොට අපිට ඡායාව පේනවා අල්ලන්න බෑ. අල්ලන එක අල්ලන්න පුළුවන් පේන්නේ. ඡායාවේ පේන්නේ. ඒ වගේ. ටික ඉගෙන ගන්න. රූපේ පේන තැනක අපේ ජලයට වඩා හිත මේ යොමු වෙලා තියෙන රූපෙටනේ. එතන ජලය නෙමෙයි. ඇත්තටම කණ්ණාඩියකට හරි ජලයකට හරි ගිහලා ඕගොල්ලෝ හරියට මුණ බලන ජලය පේන්නේ නැහැ. හරියට මුණ බලන කණ්ණාඩිය පේන්නේ. ඕගොල්ලෝ වීදුරුව බලන ඕගොල්ලන්ට මුණ පේන්නේ නැහැ. කණ්ණාඩිය ගාවට ගිහලා ඕනනම් බලන්න. ඕගොල්ලෝ හිතනවා නම් මුණ බැලුවොත් කණ්ණාඩි වීදුරුව පේන්නේ නැහැ. ඕගොල්ලෝ මුණ වැටලා තියෙද්දි වීදුරුවට හිත තබන්න. ඕගොල්ලන්ට මුණ පේන්නේ නැහැ. ජලයට වැටලා තියෙන ඡායාවේදී ඡායාවට හිත තියන්න ඕගොල්ලෝ ජලය පේන්නේ. ජලයට හිත තිබුත් ඡායාව පේන්නේ. ජලයේදී වඩා පහසු සමහර හොඳට අර ඡායාව මද පමණට පේන්නේ. කන්නඩි ටිකක් අර කට්ටක් ගාලා මාරු වෙලා අරක අල්ලලා දෙනවා. ජලයේදී නම් හොඳටම ජලයේ දිහා හිත යොමු කරපුවාම රූපේ හිතෙන් ඒ රූපයට අහු වෙන්නේ නැතිව. අරකෙත් එහෙම තමයි මම කළා තියෙනවා. කන්නඩි සියුම් වෙන්න අල්ලත හැකි. දැන් කල්ලාඩිය ගාවට ගියාම සමහර අවස්ථාවල් ඡායාවට හිත තියලා බලනවා සමහර වෙලාවට හොඳටම ඒකේ දක්ෂ වෙන්න ඕනේ. මොකද සජීවීකරණකම වැඩි. හොඳට වුමනාවේ වීදුරුවට හිත තිබ්බහම කන්නඩිය පේනවා. මේ රූප පේන්නේ ඡායාව. මේ වීදුරුවම විතරයි පේන්නේ. අන්න ඒ මහා භූතයේ උපාදාය රූපයේ තේරෙන පටන් ගන්න සම්මත ඒතන ඔය අර හරිම පහසුයි ඒක පෙනෙන තේරෙන මට්ටමට අපේ බර අඩු කරන්නයි ඔය කායගත සතිය අවශ්‍යයි. ඒ අපි කොච්චර කිව්වත් ඔබතුමාට ඒ තේරෙන්නේ නැති පවුලදී තේරුණා පස්සේ තේරුණා කියන්නේ ඒ තමයි කෙලස් ටික ටික කරපු උපාය නිසා මනසේ බර අඩු වෙලා තිබුණේ හින්දායි. නැත්තම් මේ අපි මේ පංච උපාදාන ස්කන්ධය කියන මේ ශරීරයෙන් පෙන්න තමයි සමාහිත ඉන්නේ. මේ මම කියලා මේ කය කියලා. අපි රූප කිව්වහම ඔක්කොම දකින්නේ මේ ඔක්කොම රූප කියලා. මම කියන්නේ එහෙන් දකිනකොටම බරත් කිලෝමීටරයි කියලා කියන්න පුළුවන්
ඈ උණුසුම සීතල ඝනකම උස්නේ බර ඔක්කොම ඇහෙන් කියන්න පුළුවන් අපිට. කොච්චර එතකොට අවිද්‍යාවද. සෝමනසර දකින්න දෙයක් මෙහිම අර කැමරාවක වෙනවා වගේ හැට වැටිලා ඒ පින්තූරේ ඒ ක්ෂණයක නැති වෙලා ආයිත් ඒකම වෙන නිසා තමයි අපි මේවා තියනවා කියලා අපි හිතන්නේ දැන්. අපිට පෙනෙනවත් එක්කම ඊට සමගාමීව උපදින මනස අහු වෙන්නේ. මනෝමයෙන් තමයි අපිට පුරවන්නේ. මනසෙන් ආවව අනිත් පැත්තට හිතනවා අර දැක්ක දේ තමයි කියලා. මනෝමය එකට හිතනවා මේක කියලා. එතකොට හිතේ ඒක චක්‍රයක් වගේ යනවා ඒක කැඩුනේ නැත්නම් අපේ සංයෝජනේ එක තැනක ඇහෙන් දැක්කත් එතන හිතෙන් හිතුවොත් අපේ සංයෝජනයෙන් අපි එක තැනක ඉන්නේ ඒකයි. මෙතන ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙන සිද්ධිය හසු වෙනවා. ඇහෙන් දැක්ක සිහිගෙන්නේ දැන් මේ නිමිත අරගෙන ආදේශප්‍රිය මහත්ය කියලා සිහි කරගන්නවා. ඊට පස්සේ හිතට මේ රූපේ සිහි කරගත්තත් අපි දේශප්‍රිය මහත්ය කියන තැනින් සංයෝජනයෙන් අපි අසුරු කරනවා මිසක ස්කන්ධ ටිකේ ඇත්තට හිත බැසගන්නේ අපි. ඒකයි වෙන්නේ. අර ස්කන්ධ ටිකේ හඳුනගෙන ඒකට ප්‍රතිහාරය කරන එතකොට ඒක එක්ක අර කෙලෙස් වශයෙන් කරන ගනුදෙනුවට ඉඩ නැහැ. සංයෝජනෙ ඉඩ නැහැ. මේ දේශප්‍රිය මහත්යනේ කියලා අසුරු කරන හුරුවට ඉඩ නැහැ. මේක ඇහැට හෝ හිතට හෝ සිහි වෙන වාරයක් ගන්න පෙන්වන්න නැති වුනහම ඇහෙන් දැක්කත් හිතෙන් හිතුවොත් අසුරු කරන සංයෝජනය එකයි. ඒකයි එන්නේ. අපිට සාමාන්‍යයෙන් මහා භූත ඇසුරේ කරන්න බැරි තුන්ගක් දේවල් අපි හිත ඇතුලේ කරනවා. හිතට කරන්න බැරි දේවල් අපි ඒ කියන්නේ සමහරවල් ඒක මෙච්චර විලෝකයක් හදලා තියෙනවා. දැන් ඉතින් අපි කවුරුවත් විශ්වාස කරන්නේ කියන්නේ මම කියන්නේ අපි හිටගෙන ඉන්න තැන කවදාවත් අපිට පේන්නේ නැහැ. ඇයි අපි කකුල් දෙකට වැහිලානේ. එතකොට අපිට පෙනෙන තැනක අපි ඉඳලා නැහැ. අපිට මේ වටපිටාව මේ ඔක්කොම පෙනෙයි. එතන අපි ඉන්නේ නැහැ. ඉන්න තැන පේන්නේ නැහැ. ඇත්ත ඒක. එතකොට කවදාවත්ම අපි හිතපු තැන දැකලා නැහැ. අපි දැකපු තැන හිටලා ඉඳලා නැහැ. එතකොට තමයි දුකේ අවසානය. පණවන්න බැරි ওই දර්ශනයට ආවම ඉන්න තැන පේනකම්ම දැන් ඕගොල්ලන්ගෙන් අහුවොත් ඕගොල්ලෝ අවුරුදු දෙකකට විතර කොහෙද හිටියේ කියලා අහුවොත් ඕගොල්ලෝ හිටියේ කියලා පෙන්වන්න දෙන්නේ කොහෙද මේ වටපිටාව. ආවල් ස්වාමීන් වහන්සේගේ කුටිය ගාවයි අපි හිටියේ කියලා මම හිටියා කියලා තමන් හිටියා කියලා පෙන්වන්නේ මෙහි වටපිටාව. මොකද පෙනෙන දේ තුල තමන් ඉන්න නිසා. තමන් ඉන්න තැන තමන්ට පෙනුන නිසා. රහතන් වහන්සේ කියන්නේ පෙනෙන දේ තුල තමන් නැහැ. බාහිර යම් වෙලාවක දකින්න දේ ඔබට දැකීමක් පමණක් වුණොත් ඒකල්ලි දකින්න දේ තුල ඔබ නැහැ. දකින්න දේ තුල ඔබ නැත්තම් ඔබ එක්ක දකින්න දේ නැහැ. ඔබ දකින්න දේ එක්කත් නැත්තම් දකින්න දේ ඔබ එක්කත් නැත්තම් ඒකල්ලි බාහිර ඔබ මෙලොව නෙමෙයි. ඔබ පරලොවත් නෙමෙයි. ඔබ මෙලොව පරලොව දෙයතර අතරත් නෙමෙයි. බාහිර දුකේ අවසානය මේක. ඒ වගේ අපි මේ පෙනෙන ටිකේ ඉන්නකම් ඉන්න ටිකේ ඉන්න තැන පෙනෙනකම් සසර යන්න පුළුවන්. අපි හිතපු තැන පෙන්නලා නැහැ, පෙනෙන තැනක ඉඳලා නැත්තම් මේ මමයි කියලා පනවන්න තරක් නැහැ. ඒ ඥාන දර්ශයට එන්නේ ඔන්න ඔය හරහා. ඇත්තටම අද දවසේදී මේ මමයි කියලා පනවන්න පුළුවන් අල්ලන මේ කය අපි දැකලා නැහැ. අපි ජීවත් වෙන්නේ මනෝමය කයක මනෝමය කියන උපාදාය රූපකින් රූපයක් විතරයි අපිට ඇහැට තියෙන නිමිත්ත. කියන්නේ දැකපු නිමිත්තක් තියෙන ඇහැට සනිදස්සන තියෙන රූපායතන විතරයි. මේ මමයි කියලා සිහි කරගන්න පුළුවන් ඇහෙන් දැකපු එකක් මිසක වෙන දෙයක් සිහි කරගන්න තියෙද? අපි හිතන්නේ උපාදාය රූපේ තමයි මම කියලා. නමුත් අපිට සිහි වෙන්නේ අපි අර දැකපු දේ සිහි කරගෙන මහ භූත රූප ස්පර්ශයට ගැට ගන්නවා මේ මටයි මේක වෙන්නේ කියලා. මනෝමයෙන් තමයි හදන්නේ. මම කියන්නේ දැන්. ඒ සමයෙන් සත්‍යාදාත අපි මහ භූත රූපේ දකින්නේ. මාසෙන් දකින්න බෑ. දැක්ක හැකි නුවණින් අර අපි පඨවි ආපෝ තේජෝ වායු කියලා බලන්නේ. කිසි වෙලාවක මාසෙන් දකින්න මේ මාසෙන් දකින්න දකින්න වර්ණ සටහනක් උපාදාය රූපයක් විතරම. සනිදස්සන සප්පටිගේ එකම රූපයේ තියෙන රූප ආයතන. කිසි වෙලාවක කය කියන එක පෙන්වන්නේ මොකද? අනිදස්සනයි. කවදාවත් දැක්කේ නැහැ. නිදර්ශනයක් දෙන්න බෑ, දකින්න බෑ. දැක්කෙත් නැහැ, දකින්නවත් නෙමෙයි, දකින්නේද නැහැ.
කවදාවත් නොදැක්ක කායයකට තමයි අපි මේ මම කියලා හිතන්නේ කියන්නේ. ආයිලිසි අවිද්‍යාවක නෙවෙයි. ඒතර ස්වාමීන් වහන්සේ මේ ස්කන්ධ රූපය ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නැති වෙන ස්කන්ධ රූපයක්ද ඒක පවතිනද? ඒක සන්තතිය කියන එක පවතින ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත උදාරික අපි නොදැක්ක මහ භූතකයි අවකාශ ධාතුව තුල රාශි වෙලා කර්ම ප්‍රත්‍ය රාශිච්ච රූප මිටියක් තියෙනවා. ඒකේ අපි ගනුදෙනු කරන්නේ එදාට අරමුණත් එක්ක නම් ඒ අරමුණ එතන නිරුද්ධ වෙනවා. නමුත් අර සන්තතියේ රූප කලාප හැදෙමින් දිරමින් ආයතනෙ පැවැත්මට එකතු වෙනවා. උදව් වෙනවා. ආයතන ටිකේ තමයි අපේ ලෝකෙ තියෙන්නේ. ආයතන කියන්නේ එකක් හටගෙන නිරුද්ධ වුනහම ඊගාවෙක උපදින්න. එකක් හටගෙන නිරුද්ධ වුනහම එකක්. නමුත් හටගෙන නිරුද්ධ වෙන හැම එකක්ම ඇති බවට මනෝමය සිහි කරනකොට ආයතන හයම තියෙනවා වගේ අපිට දැනෙනවා. සාමාන්‍යයෙන් අපි හිතනවානේ අපිට එක වෙලාවෙ දෙයක් දකින්නයි සද්දය ඇහෙන එකයි දෙකම නමුත් එක මොහොතක ඒ දෙකම වෙන්නේ නැහැ කිසිම වෙලාවක. හිත දෙකක් උපදින්නේ නැහැ මේක බලන්න. උපදින්නේ නැහැ. ගිනි පෙල්ලක් කරකවනකොට වලල්ලක් වෙනවා වගේ සිද්ධියක් මේ තියෙන වේගය නිසා ආයතන ටික ඔක්කොම ඇති බව. හැබැයි ඔක්කොම ඇති බවට ඌනේ පුරවන්නේ මොන ආයතන? එතකොට මේ හිතේ සමාධිය තිබුණා සම්බන්ධ කරනවා. වෙනම සම්බන්ධ. ඒ කියන්නේ මේ දුරකථන කොච්චර ළඟද? නමුත් මේකට කෝල් එකක් ගත්තොත් මේකින් ගන්න කෝල් එක දුරකථන මධ්‍යස්ථානටම ගිහිල්ලා ආපහු මෙතෙන්ට ඕන මිසක කිසි වෙලාවක මෙතෙන්ට එන්නේ නැහැ කොච්චර ළඟ නේද? ඒ වගේ ඇයි කන කොච්චර ළඟ වුණත් ඇහෙන් දැක්ක නිමිත්ත හරහා මනෝ සම්පස්සියට ගිහිල්ලාම ආයෙ කනට එන්නේ මිසක මේ හරහා සම්බන්ධයක් නැහැ. මේ දෙන්නගේ කිසිම සම්බන්ධයක් එන්නේ නැහැ. මේකේ යන එක ආයතනේ හරහා මේකට යන එක නවත්තන්නත් පුළුවන් අරගෙන දෙන්නත් පුළුවන්. මේකෙන් එන එක අරගෙන දෙන්නත් පුළුවන් නවත්තන්න පුළුවන්. මේකෙන් මේකට කිසිම වෙලාවක සම්බන්ධය තිබුණා නම් දුරකථන මධ්‍යස්ථානයට කිසිවක් කරන්න බැරි වෙනවා. නැත්නම් සම්බන්ධයක් තමයි අපි මනසින් හදාගන්නේ. මනසින් හදාගන්නේ. ඒ නිසා මන ආයතනය ආරම්භය අපේ නුවණ තියාගත්තොත් මේ ආයතන වලට ඕනම දෙයක් කරන්න බෑ. අපිට කැවුම් සුවඳ හම්බෙන්නේ ඒක නිසා. කැවුම් සුවඳ දකින්න පුළුවන් එක. කැවුම් දකින්නකොට සුවඳ ඇවිල්ලා කොච්චරද කිව්වත් එහෙම ඒකයි කාම ලෝකේ එක අරමුණකට තින තණ්හාවට උපන්න ආයතන පහම හැදෙන්නේ ඒ නිසා. හැදෙන්න තියෙන හේතු තියෙන ඒ නිසා. හොඳ කරුණු කතා කරගත්තා නේ. එහෙනම් මේ කුසලයේ හැම දිනම මේ ජීවිතේ මනස්රෝචේ ප්‍රඥා නියුක්තිය සාක්ෂාත් කරගන්නට හේතු උපනිශ්‍රේම වේවා කියලා ආශිර්වාද කරනවා. ඈ. ත්‍රිවසරමයි.